හරි දරුවනේ. එතකොට අපි මේ පාඩම් මාලාවේදී ඉගෙන ගත්තා සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට දරුවනේ අපි තවත් පරිවර්තනයකට යන්නයි මේ සූදානම. අෂ්ටක සංඛ්‍යා දිවිමය බවට හැරවීම. එහෙම නැත්නම් අටේ පාදයේ සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. දැන් මීට පෙර අපි ඉගෙනගත්ත පාඩම් මාලාවන් වලදී දරුවන්ට මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනයන් වල මුලින්ම ඉගෙන ගන්න හම්බුණා දිවිමය සංඛ්‍යා කොහොමද දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න කියන එක. මොකද මම මෙතනදී දරුවන්ට පැහැදිලි කරා මේ සෑම සංඛ්‍යා පද්ධතියකම සෑම පාදයකටම තියෙනවා ඒ පාදයට අදාළ වටිනාකම. එතකොට අපි කරේ ඒ පාදයට අදාළ වටිනාකම හොයාගෙන ඒ වටිනාකමෙන් ගුණ කරලා තමයි මේක කරේ. ඉතින් මේ කතා කරපු මේ පරිවර්තනයන් කොටසම මම අවසානයේදී දරුවන්ට මතක් කරන්නම් සියලුම පරිවර්තනයන් වල සාරාංශයක්. ඉතින් ඒ වගේම අපි ඉගෙන ගත්තා භාග සංඛ්‍යා නේද? භාග දශමයේ සංඛ්‍යා, ඒ වගේම අෂ්ටමයේ භාග සංඛ්‍යා. මේ කොටස් දෙක පවා අපි කොහොමද පරිවර්තනය කරන්න කියන කොටස. ඉතින් අද අපි එන්නේ අලුත්ම කොටසකට. 8 අපි ගත්තොත් මේ විදිහට. 8 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය. දැන් මෙතනදී පුතේ අපිට හුරු පුරුදු පාද නැහැ. දැන් අපිට හුරු පුරුදු මොනවද? 10 පාදය. ඒතර අපි 10 පාදය, 8 පාදය, 2 පාදය, 16 පාදයට පරිවර්තනය කරනවා කියන එක ටිකක් අපිට පුරුදුයි. මොකද 10 කියන්නේ අපේ පාදයක් හින්දා. දැන් මෙතන 8 කියන්නේ 2 කියන්නේ අපේ ඒවා නෙමෙයි. අපිට පුරුදු නැහැ. එතකොට අපි දන්නවා 8 සංඛ්‍යා පද්ධතිය හැදෙන්නේ බිඳුවේ සිට 7 දක්වා. එතකොට මේ අනුන්ගේ පාදයක් ඒක අපි හරවන්න ඕනේ තවත් අනුන්ගේ පාදයකට. හරිද? එහෙමනම් මේක කොහොමද කරන්නේ? මම මේ පොඩි chart එකක් වගුවක් දරුවන්ට පේන්න දාලා තියෙනවා. දැන් මේ chart එක දිහා දැක්කට පස්සේ දරුවන්ට හිතෙනවා ඇති මොකද්ද මේ chart එකෙන් කියන්න හදන්නේ කියලා. දරුවනේ මෙහෙමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. දැන් මේ 8 සංඛ්‍යා පද්ධතිය දෙකේ පාදයේ බවට පරිවර්තනය කරනකොට අපි මේ 8 පාදයේ සෑම සංඛ්‍යාවකටම අදාළ දිවිමය සංඛ්‍යාව හොයන්න ඕනි. උදාහරණයක් විදිහට අපි මතකද කලින් දශමයේ සංඛ්‍යා දිවිමය සංඛ්‍යා බවට පත් කරනකොට දෙකෙන් බෙදුවා. නේද? 10 පාදයේ සංඛ්‍යාවත් දෙකේ පාදයට පරිවර්තනය කරනකොට අපි දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදලා ඉතිරි සංඛ්‍යාව තමයි ඉදිරියෙන් ලියාගෙන ගියේ. එතකොට අපිට ඔය විදිහට මේ සංඛ්‍යාවලටත් ඕකම කරන්න පුළුවන්. නමුත් මේකෙදි එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට මේක පොඩි කෙටි ක්‍රමයකින් කරගන්න පුළුවන්. දැන් පුතේ 8 කියන සංඛ්‍යාව අපි ගත්තොත් දැන් දෙකේ පාදෙන් අපිට අවශ්‍ය 8 කියන සංඛ්‍යාව බලයක් විදිහට ගන්නවා නම් අපිට පුළුවන් මේක දෙකේ තුන්වෙනි බලය විදිහට ගන්න. 8 කියන සංඛ්‍යාව හැදෙන්නේ පුතේ දෙකේ තුන්වෙනි බලයෙන්. දෙකේ තුන්වෙනි බලය. දෙකේ පළමු බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. එතකොට මේ 8 කියන සංඛ්‍යාව නිර්මාණය වෙන්න අපිට මේ 3 කියන ඉලක්කමෙන් කියනවා බිට් 3ක් ඇති කියලා. බිට් 3ක්. right? බිට් කියන්නේ binary digit. binary digit වල අකුරු ටික එකතු වෙලා තමයි බිට් කියන එක හැදෙන්නේ. බිට් 8කින් තමයි පුතේ බයිට් එකක් නිර්මාණය වෙන්නේ. එතකොට බිටු 3කින් අපිට පුළුවන්කම තියෙනවලු 8 පාදයේ සංඛ්‍යාවක් නිර්මාණය කරන්න. දැන් 16 වගේ එකක් ආවොත් එහෙම 16 පාදයේ සංඛ්‍යාව නිර්මාණය කරන්න පුතේ දෙකේ 4 වෙනි බලය. ඒ කියන්නේ බිටු කීයක්ද? බිටු 4ක්. බිටු 4ක් අවශ්‍යයි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මොකද මේ අදාළ ඕනෑම සංඛ්‍යා පාදයකට දෙකේ බලයක් තියෙනවා. දෙකේ බලයක් පවතිනවා. එතකොට මේ දෙකේ බලය මේ ආකාරයෙන් අපිට හොයාගන්න පුළුවන්. 8 කියන සංඛ්‍යා පාදයට අදාළ 8 පාදයට අදාළ මේ සංඛ්‍යාව අපිට දෙකේ තුන්වෙනි බලයෙන් නිරූපණය කරන්න පුළුවන්. 16 කියන සංඛ්‍යාව දෙකේ හතරවෙනි බලයෙන් නිරූපණය කරන්න පුළුවන්. එතකොට මම මේ දීපු chart එක අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. දැන් අපි දන්නවා 8 පාදයෙන් අපිට තියෙනවා 0 1 2 3 4 5 6 7 කියන සංඛ්‍යා 8. මේ සංඛ්‍යා 8 තමයි අපිට 8 පාදයේ සම්පූර්ණ සංඛ්‍යා ලයිස්තුව. දැන් මේ සෑම සංඛ්‍යාවකටම අදාළ දිවිමය සංඛ්‍යාව හොයාගන්නනේ ඕනේ අපිට. දැන් පුතේ අපිට මෙතනින් සංඛ්‍යාවක් දුන්නොත් කවුරු හරි 34 8 පාදයේ. අපිට කියනවා පුතේ 34 කියන සංඛ්‍යාව දිවිමය කරන්න. එතකොට මේක දැන් අපි දෙකෙන් බෙද ඔහොම හදා යන්න ගියොත් ලොකු කාලයක් ගත වෙනවා.
දැන් මේකේ මීට වඩා වේගයෙන් ලේසියෙන් අපිට කරන්න පුළුවන්කම තියෙන්න ඕනනේ. ඒ නිසා අපි මොකද කරන්නේ? දැන් මේ සංඛ්‍යා ලයිස්තුව මෙහෙම ලිව්වනේ. දැන් අපි දන්නවා පුතේ 8 කියන මේ සංඛ්‍යා 8ම නිරූපණය කරන්න හැකියාව තියෙනවා බිටු කීයකින්ද 3කින්. මේ තියෙන්නේ බිටු 3කින් තමයි සෑම සංඛ්‍යාවක්ම නිරූපණය කරලා තියෙන්නේ. එතකොට බිඳුව කියන සංඛ්‍යාව අපිට දීමේ බිඳු 3ක්. 1 0.1යි 2 0.1යි. අපි දන්නවා කොහොමද 2 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදුවහම 1.1යි කියලා. එතකොට 3 1යි 1යි 4 1.3යි. දැන් මේම ආවේ කොහොමද? මේක අපි කටපාඩම් කරගන්න ඕනිද? මේක අපි මතක තියාගන්න ඕනිද? මොකද්ද මෙතන තියෙන කෙටි ක්‍රමවේදය? අපිට මේ විදිහට මුළු සංඛ්‍යා ලයිස්තුවක් කටපාඩම් කරන්න බෑ. අපිට මීටර් දේවල් මතක තියාගන්න තියෙනවා විභාගයට යනකොට. ඒ නිසා මේ කොහොමද මේක අපි ඉතාමත්ම කෙටියෙන් නිර්මාණය කරගන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි පුතේ. දැන් මෙතන බිටු 3ක් නේ තියෙන්නේ. ඔය බිටු 3 අපිට නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ විදිහට. මම මේ විදිහට පොඩි වගුවක් ගහගන්නම්. දැන් මේ කොටස අපි මේ විදිහට ගම්මුකෝ. හරි. වගුව මම මේ විදිහට පොඩි වගුවක් අදිනවා. සෑම අංකයකටම මම මේ විදිහට අදිනවා. සෑම අංකයක්ම වෙන වෙනම පවතින විදිහට. බලන්න. මම මේ ඇන්දේ මේ ස්ථාන තුනට බිටු 3. දැන් අපි දන්නවා 2 3 කියන බලය හැදෙන්නේ කොහොමද? 2 බිඳුවෙනි බලය, 2 පළමු බලය, 2 දෙවෙනි බලය. එතකොට මෙන්න මේ තුන් දෙනාට තමයි 3 කියන්නේ. කියන්නේ බිටු 3. මේ සාමයි ඕනෙම බිටුවක් හැදෙන්නේ 2 බිඳුවෙනි බලයෙන් ඉස්සෙල්ලම. බිඳුවෙනි බලය, පළමු බලය, දෙවෙනි බලය. එතකොට මේ බිඳුව 1 2 කියන සංඛ්‍යා තුනට තමයි මේ 2 3 වෙනි බලය කියලා කිව්වේ. එතකොට මේ තුන් දෙනාගෙන් නිරූපණය වෙන බලය තමයි මේ 8 කියන්නේ. එහෙමනම් ඔතනදී අපිට පුළුවන් ගන්න මෙන්න මෙහෙම දෙයක්. මේ තමයි 2 බිඳුවෙනි බලය. මේ 2 පළමු බලය. මේ 2 දෙවෙනි බලය. දැන් අපි දන්නවා 2 බිඳුවෙනි බලය කියන්නේ මම කලිනුත් කියලා තියෙනවා ඕනෑම බිඳුවෙනි බලයක් දරුවනේ සමානයි 1යි කියලා. 2 බිඳුවෙනි බලය, 8 බිඳුවෙනි බලය, 16 බිඳුවෙනි බලය ඕනෑම බිඳුවෙනි බලයක් 1යි. එතකොට මෙතනදී අපි දන්නවා 1යි කියලා එනවා. 2 පළමු බලය 2යි. 2 දෙවෙනි බලය 4යි. එහෙමනම් පුතේ අපිට පුළුවන් පොඩි කෙටි ක්‍රමයක් හදාගන්න. 2 බිඳුවෙනි බලය 1යිනේ. එහෙනම් අපිට තියෙන 0යි 1යි පමණයිනේ සංඛ්‍යා නේද? අපිට තියෙන 0යි 1යි කියන ඩිජිට් විතරයිනේ. එහෙනම් 1 නිසා 0යි 1යි 0යි 1යි. අන්න රටාවකට මේක මේ විදිහට පහළට එන්න. 0.1 රටාවකට පහළට එන්න. හැම වෙලාවකදීම මේ වගුව හදනකොට මෙහෙම 2 බිඳුවෙනි බලය මේවා ඕනේ නැහැ දරුවනේ. මේ පළවෙනි අවස්ථාවේ නිසා ඔයාලට පැහැදිලි වෙන්නයි මම මේක මේ විදිහට කියන්නේ. ඊට පස්සේ අපි ඕනෙම වෙලාවකදී මේ වගුව නිර්මාණය කරන්න ඕන නම් බිඳුව ඉඳලා 4 වෙනකන් අංක ටික දාගත්තා. 0.1 කියලා 8 වතාවක් දාන්න. ඊගාට මේ දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. ඒකේ මොකද්ද රටාව? 2යිනේ. දෙකෙන් දෙක යන්න. දෙකෙන් දෙක දෙකෙන් දෙක. 0.2යි 1.2යි. 0.2යි 1.2යි. අන්න රටාවකට ගියා. දැන් 2 කියන්නේ 4. එහෙනම් රටාව 0.4යි 1.4යි. දැන් දරුවනේ අපි මේ සිද්ධ කරේ මේ සෑම සංඛ්‍යාවකටම අදාළ දිවිමේ සංඛ්‍යාව තමයි මේ නිර්මාණය කරේ. දැන් අපිට මෙතනින් එහාට ගන්න බෑ. 8 කියන 8 9 10 ඒවා ගන්න බෑ. ඇයි ඒ 8 9 10 කියන සංඛ්‍යා බිටු 3කින් නිරූපණය කරන්න බෑ. 8 කියන සංඛ්‍යාව නිරූපණය කරන්න බෑ පුතේ බිටු 3කින්. 8 කියන දැන් මෙතන 8 දැම්මොත් 8 කියන සංඛ්‍යාව නිරූපණය කරන්න ඩිජිට් 4ක් අවශ්‍ය වෙනවා. මේ විදිහට 1.4. එනිසා අපිට මේ 7 වෙනකම් පමණයි 8 කියන පාදයට අයිති වෙන්නේ. ඒක හදලා තියෙන්නේ එහෙමනේ. බිඳුවේ දැන් 7 වෙනකම් ඇති අංක 8 පාදයට. 10 වෙනකම් තියෙන සංඛ්‍යා 10 පාදයට. 16 වෙනකම් තියෙන සංඛ්‍යා 16 පාදයට. මේක එහෙමයි සිද්ධ වෙන්නේ. දැන් 32 වෙනකම් තියෙන සංඛ්‍යාවක් තිබ්බට අපිට ගන්න පුළුවන් 32 පාදේ කියලා.
රයිට්. එතකොට අපිට උපරිම නිරූපණය කරන්න පුළුවන් බිට 3කින් හරි 7 දක්වා සංඛ්‍යා පමණයි. දැන් ඔන්න අපිට හම්බ වුණා පොඩි වගුවක්. මේ මම ඉහතින් ඔබට සඳහන් කර ඇති අෂ්ටක සංඛ්‍යාව දීමේ සංඛ්‍යාව කියන වගුව තමයි මේ නිර්මාණය කළේ. ඊට පස්සේ අපි විභාගයට ගියාම අපිට ඉස්සෙල්ලාම කටුකොලයක් හම්බ වෙනවනේ. පේපර් එක දෙන්න කලින්. එතකොට අපි මේ වගුව ටක් ගාලා අද ගන්න ඕනි. මොකද දැන් MCQ එකක් ආවොත් එහෙම අටේ පාදය දෙකේ පාදයට හරවන්න කියලා අපිට එතරදී ආයෙ වගුව නිර්මාණය කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් මේ මොහොතේදී ටක් ගාලා මේ chart එක දිහා බලලා අපිට MCQ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න. ඉතින් මේක කොහොමද අපි ටක් ගාලා කරගන්නේ? දැන් මේ කියන දේවල් මොකුත් අවශ්‍ය නැහැ. හරි. ඔබ මොකද්ද කරන්න ඕනි? මේ විදිහට අංක ටික දාගන්න 0 1 2 3 4 5 6 7. දැන් මොකද කරන්නේ? මේ පැත්තෙන් පටන් ගන්න ඕන නම් මෙතනින් පටන් ගන්න පුළුවන් තමයි. 0.4යි 1 4. හරිනේ. ඊගාට 0.2යි 1යි 1 0.2යි 1යි 1. අන්තිමට එන්නේ 0.1යි 0.1 0.1යි 0.1. ටක්කාලා අපිට මේක කරන්න පුළුවන් මේ වගේ කටුවට. ඉරි ගහලා වගු හදන්න යන්න එපා. දැන් බලන්න පුතේ මැජික් එක. මොකද්ද මැජික් එක? දැන් අපිට දෙනවා 23 කියන සංඛ්‍යාව අටේ පාදයෙන්. දැන් 23 අටේ පාදයෙන් දීලා අපිට කියනවා දෙකේ පාදයට හරවන්න කියලා. දැන් මොකද කරන්නේ? මෙන්න තියනවා පුතේ 2 කියන සංඛ්‍යාවට අදාළ දීමේ සංඛ්‍යාව. එහෙනම් මෙතනින් ලියමු අපි 0යි 1යි 0යි. මේ තියෙන්නේ 3 කියන සංඛ්‍යාවට අදාළ දීමේ සංඛ්‍යාව 0යි 11යි. එහෙනම් 23ට තියෙන දිවිමය සංඛ්‍යාව තමයි මේ 0යි 1යි 0යි 0යි 1යි 1 කියන්නේ. තාම පහසුයි නේද? ආයි බලන්න අපිට කවුරු හරි කිව්වොත් එහෙම 72. හරි මේ විදිහම අපි ලොකු ගාන 725 අටේ පාදයෙන් තියෙනවා. ලොකු ගානක් 725. අටේ පාදයේ සංඛ්‍යාවක්. අපිට මේක කියනවා දෙකේ පාදයට හරවන්න කියලා. හරි අපි පහෙන් පටන් ගන්න ඉස්සරහට එමු. 5 කියන්නේ 101. එහෙනම් 1.1 2 කියන්නේ 0.1 0.1 7 කියන්නේ 1 3ට 1 2 3යි. එහෙනම් මේ තියෙන්නේ 725 කියන අෂ්ටමය සංඛ්‍යාවේ දිවිමය සංඛ්‍යාව. පැහැදිලිද? බලන්න කොච්චර වේගයෙන් අපිට මේ ඕනිම සංඛ්‍යාවක් ගන්න පුළුවන්ද කියලා. අපිට තියෙන්නේ මොකක්ද පුතේ? මේ දීලා තියෙන අෂ්ටමය සංඛ්‍යාවට අදාළ දීමේ සංඛ්‍යාව මේ වගුවෙන් බලලා ඒ අදාළ ජිඩිට් තුන එහෙම නැත්නම් ඒ අදාළ බිටු තුන මේ විදිහට ලියාගෙන යන්න විතරයි. එතකොට අපිට ඒ අදාළ සංඛ්‍යාව නිර්මාණය කරගන්න පුළුවන්. බෙදීමක්වත් ගුණ කිරීමක්වත් කිසිදු දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි පුතේ මේ වගුව ගහ ගන්න ඕනි. මම ඒකයි කිව්වේ දරුවන්ට මේ වගුව අත්‍යවශ්‍යයි. මොකද මේ වගුව නැත්තම් අපිට මේ සෑම සංඛ්‍යාවක්ම බෙද බෙද හදන්න වෙන්නේ. අපිට එහෙම කරන්න බෑ දරුවනේ. මොකද අපිට MCQ ප්‍රශ්නයක් විනාඩි 2ක් වගේ කාලයක් තුල අපි පිළිතුර ලබා ගන්න ඕනේ MCQ ප්‍රශ්නකදී. ඉතින් අපිට ඒතර මේ ඒ මොහොතේ මේවා බෙදලා කරලා හදන්න ගියොත් එහෙම අපිට ලොකු කාලයක් ගත වෙනවා. ඒ නිසා අපිට එහෙම කරන්න බෑ. අපි පුළුවන් තරම් මොකද කරන්න ඕනි? මේ වගුව අපි නිර්මාණය කරලා තියලා වගුව නිරීක්ෂණය කරමින් පිළිතුරු සපයන්න පුරුදු වෙන්න ඕනි. අද මේක තමයි මේ තියෙන කෙටි ක්‍රමවේදය. හරි. දැන් මේ වගුව තමයි මම මේ විදිහට අන්න දරුවන්ට පේන්න අරගෙන ආවේ. මේක හරස් අතර තියෙන වගුවක්. මේ නිර්මාණය කරපු වගුව. දැන් මේක අපිට මෙහෙම නැතුව මතක තියාගන්නත් පුළුවන් ළමයි. දැන් ගොඩක් වෙලාවට දැන් මේ ප්‍රශ්න හදලා ඇත්තටම ගොඩක් දරුවන්ට මේක කටපාඩම්. ඒ කියන්නේ දැන් ගොඩක් දරුවෝ දන්නවා එක කියන්නේ 0.1 එක කොහොමත් එකනේ පුතේ. එක 2 කියන්නේ 1.0 3 කියන්නේ 11. අපි මතක තියාගෙන ඉන්නේ ඇත්තටම මෙහෙමයි. 2 10 3 11 400 5 101 6 110 7 111. ඒක අර හැම වෙලෙම මේක මතකයි ගොඩක් වෙලාවට. සමහර දරුවන්ට මේවත් එක්ක ඉඳලා වැඩ කරලම ඇත්තටම මේ වගුව මතකයි. 2 කියන්නේ 1.0 10 3 කියන්නේ 11 4 කියන්නේ 100 5 කියන්නේ 100 6 කියන්නේ 110 7 කියන්නේ 111 1 3.
එතකොට ඒක මතක නම් ඒකත් ලොකු වාසියක් වෙනවා දරුවන්ට විභාගයේදී. මොකද අපිට අංකයක් දුන්නොත් හදන්න ටක් ගාලා වේගයෙන් අපිට අංක හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔන්න බලන්න දැන් අපි chart එක බලන්න නැහැ කියමුකෝ. 453 නැත්නම් 4523. හරි. මේක අටේ පාදයෙන් දුන්න කියමුකෝ පුතේ. අපිට දැන් chart මුකුත් අවශ්‍ය නැහැ. 2 කියන්නේ 0යි 1යි බිඳුවට. එතකොට 3 කියලා කියන්නේ 0යි 1යි 1ට. 5 කියලා කියන්නේ 101ට. 4 කියන්නේ 100ට. අන්න මෙන්න දීමේ සංඛ්‍යාව. බලන්න දීමේ සංඛ්‍යාව. අපිට මේ විදිහට ටක් ගාලා දැන් පුරුද්දෙන් ගන්න පුළුවන්. ඉතින් මේ සීලම දරුවන් මේක ඔය විදිහට පුරුද්දෙන් ගන්න බලන්න. එතෙන්ටම මේක කොහොම හරි අල්ල ගන්න බලන්න. හරි. නැත්නම් අපිට අර කාලය තමයි මෙතන ප්‍රධාන ගැටලුව. කාලය කියන දේ තමයි ගැටලුව. ඉතින් අපි ඒ නිසා අර අවම කාලයකින් මේ ගාන විසඳ ගන්න පුළුවන් නම් අපිට ඉතාමත්ම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරි. ඉතින් එහෙමනම් අද අපි මේ කතා කරේ අෂ්ටක සංඛ්‍යාවක් දිවිමේ බවට හැරවීම කියන කොටස. එහෙනම් මෙතනදී අපිට ලබා දෙන ඕනෑම අෂ්ටමේ සංඛ්‍යාවක් මේ විදිහට ඊට අදාළ දීමේ සංඛ්‍යාව නිර්මාණය කිරීමෙන් අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම දරුවන්ට පැහැදිලි කරේ 8 කියන සංඛ්‍යාව නිරූපණය කිරීමට 2 වෙනි බලය අපිට යොදා ගන්න පුළුවන්. 2 වෙනි බලය. ඒ වගේම තමයි 2 වෙනි බලය කියන සංඛ්‍යාව හැදෙන්නේ කොහොමද? 2 වෙනි බලය, 2 පළමු බලය, 2 දෙවෙනි බලය මෙන්න මේ කියන බලයන් තුනට අදාළව. ඒසර 2 වෙනි බලය කියන්නේ 1යි, 2 පළමු බලය 1යි, 2 පළමු බලය 2යි, 2 දෙවෙනි බලය 4යි. ඉතින් මෙන්න මේ පිළිවෙලට ඔන්න ඔය රටාවට තමයි මේ කියන chart එක නිර්මාණය වුණේ. මේක පිටක සත්‍යතා වගුවක ආකාරයක් මේකෙදි තියෙනවා. දැන් දරුවන්ට ඉදිරි පාඩම් වලට මේක අවශ්‍ය නිසා තමයි මම මේක වැඩිපුර කියලා දුන්නේ. මොකද අපි 4 වෙනි ඒකකයේ තුලදී 4 වෙනි ඒකකයේදී මේ කියන රටාව නිතරම භාවිතා කරනවා දරුවනේ. ඉතින් මේ කොටස හොඳට මතක නම් අපිට 4 වෙනි ඒකකයේදී ඒ කොටස ඉතාමත්ම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. ඉතින් එහෙමනම් දරුවනේ ඔන්න අෂ්ටක සංඛ්‍යාවක් දිවිමය බවට හැරවීම කියන කොටස මේ විදිහට අපි අවසන් කරනවා. අපිට පුළුවන් මේකෙදිත් හෝම්වර්ක් එකක් විදිහට මම දරුවන්ට දෙන්නම්. එතකොට දරුවන්ට පුළුවන් අවසානයේදී මේ කොටස අත්හදා බැලීමක් කරන්න. හරි. මේ ගණන් ටික ඔන්න දරුවෝ කරන්න තනියමම. හරි. අපි එක ගානක් දෙන්නම්. දැන් මේ ගාන හරි. මේ විදිහට මෙන්න ගණන් හතරක් තියෙනවා. 4යි 5යි 7යි 7. එහෙම නැත්නම් මෙහෙම කියන්නම් මම 10 පාදයෙන් කියන්නම්. 4577 1200 7060 0.5 කියන මේ සංඛ්‍යා ටික ඔන්න දරුවෝ ක්‍රියාකාරකමක් විදිහට අරගෙන මේක පුරුදු වෙන්න තනියම කරලා බලන්න. මම කියා දීපු ආකාරයත් එක්ක තනියම කරලා බලන්න. හරි. දැන් අපි එන්නේ දිවිමය සංඛ්‍යාවක් අෂ්ටමය බවට හැරවීම. දිවිමය සංඛ්‍යාවක්. දැන් පුතේ අපි අෂ්ටමයනේ දිවිමය බවට පත් කළේ. දැන් අපි එන්නේ මොකද්ද? මේ පැත්තට. දිවිමය සංඛ්‍යාවක් අෂ්ටමය බවට. දැන් මේක කොහොමද කරන්නේ? මේක ඉතාමත්ම පහසුයි. අපිට කවුරු හෝ දිවිමය සංඛ්‍යාවක් දෙනවා. ඔන්න පුතේ දිවිමය සංඛ්‍යාව. 1යි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1 කියන දිවිමය සංඛ්‍යාව. දැන් මේ දිවිමය සංඛ්‍යාව අටේ පාදයට හරවන්න ඕනිනේ. හරි. දැන් ඔන්න බලන්න දරුවන්ට මේක මේ වෙනකොටත් දැන් තේරෙන්න ඕනි. දැන් දරුවන්ට හිතෙන්න ඕනි මේක අටේ පාදයට කොහොමද හරවන්නේ? දැන් අපි 10 පාදයට ඕක හරවන්න කිව්වනම් පුතේ අපි මොකද කරේ? මීට අදාළේ 2 පාදයට අදාළ බලයන් අරගන්නවනේ. පාදක වටිනාකම අරගෙන ගුණ කරලා තමයි ගත්තේ. හැබැයි දැන් එහෙම ඕනි නැහැනේ. දැන් අපි දන්නවා 8 කියන සංඛ්‍යාව නිරූපණය කරන්නේ ඩිජිට් 3කින් කියලා නේද? එහෙනම් අපි මේකෙදි මේ සෑම අංකයක්ම ඩිජිට් 3න් 3න් වෙන් කරන්නකෝ. මේ බලන්නකෝ ඩිජිට් 3න් වෙන් කරාම
දැන් 1.1 කියලා කියන්නේ කීයටද? 1.1 කියලා කියන්නේ 5 කියන සංඛ්‍යාවට. ඒතර මේකේ අනිත් පැත්ත සිද්ධ කරගන්නත් අර chart එක ඕනේ. ආයෙනවා 1.1 කියන්නේ 5ට. මෙතන තනියෙන් එකක් ඉන්නවා. ඒකින් ඉස්සරහට බිංදුව දෙකක් දාගන්නකො. එතන 0.1 කියන්නේ 1ට. එහෙනම් මේකේ ආන්සර් එක 155යි 8 පාදය. දැන් දැක්කද පුතේ? අර වගුව තියෙන නිසා ඊටාම වේගයෙන් ඊටාම ඉක්මනින් කිසිම මහන්සියක් නැතුව අපිට මේ උත්තරේ ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි අර chart එකත් එක්ක අපිට ලැබිච්ච වාසිය. right. අපි එහෙනම් තව ගානක් කරලා බලමු. දැන් ලොකු ගානක් මේ වගේ. හරි. ඔන්න දීමේ සංඛ්‍යාවක් ඉතා විශාල. දැන් අපිට කොච්චර විශාල වුණත් කමක් නැහැනේ. ඇයි ඒ? අපි දන්නවා මේ ගාන කොච්චර විශාල වුණත් බිට 3න් 3ට අරගෙන හදන්න පුළුවන්. පළමු බිට 3. 0.1 කියන්නේ 1ට. ඊගාව බිට 3. එකේ 3ක් කියන්නේ 7ට. ඊගාව බිට 3. 101 කියන්නේ 5ට. ඊගාව බිට 3. 101 5ට. ඊගාව බිට් එක 1. එහෙනම් මේ විශාල සංඛ්‍යාව 15571යි 8 පාදයි. පැහැදිලි නේද? ඊටාත්ම වේගයෙන් ඕනෑම විශාල සංඛ්‍යාවක් අපිට දැන් මොනව කරන්න පුළුවන්ද පුතේ? දීමේ කරන්න පුළුවන්. දැන් ඔන්න අපි මේ කරපු ක්‍රම දෙකම අපි එකට ඉගෙන ගමු. දැන් අපිට 8 පාදයේ සංඛ්‍යාවක් දුන්නොත් 543 කියලා අපි මේක දිවිමේ කරනවා. 3 කියන්නේ මොකද්ද? 0.11ට. 4 කියන්නේ 100ට. 5 කියන්නේ 101ට. කොහොමද මේවා ගත්තේ? මෙන්න ගත්ත විදිහ. මෙන්න ගත්ත විදිය. මෙන්න chart එක. 4 කියන්නේ 100, 5 කියන්නේ 101, 3 කියන්නේ 0.11. right. දැන් අපිට chart එකක් තියෙනවා පුතේ. කොලයක side එකේ කටු කොලයක chart එකක් තියෙනවා. chart එක බලාගෙන මේක කරන්න පුළුවන්. එතකොට මේක ටික කාලයක් කරගෙන යද්දී අපිට මේක මතක තියෙනවා. මතක තිබුණාට පස්සේ අපිට මේක මතකින් කරන්නත් පුළුවන්. හරිද? පැහැදිලිනේ? හරි. ඒ නිසා ඒ කොටසින් තමයි මේක අපි ලබා ගත්තේ. ඒක දැන් වේගයෙන් කරන්නේ. දැන් අපි මොකද කරේ? මේක නැවත අපි දැන් මේ කරේ 8 පාදයේ දිවිමේ කිරීමක්. දැන් මේක නැවත 8 පාදයට හරවන්න කිව්වොත් අපි මොකද ගන්නෙ? 3න් 3ට මේක බෙදනවා. 0.11 කියන්නේ 3ට, 100 කියන්නේ 4ට, 101 කියන්නේ 5ට. හරි. නැවත ඒ අගේම තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් ඔන්න පරිවර්තනය. එහෙනම් මේ පරිවර්තනය සාර්ථකයි කියලා ඔන්න දැන් දරුවන්ට පැහැදිලි. එහෙනම් මතක තියාගන්න පුතේ අපි මේ කරේ 8 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට හරවීම සහ 2 පාදයේ සංඛ්‍යාවක් නැවත 8 පාදයට හැරවීම. එහෙනම් මම හිතනවා දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මේ කොටස. එහෙමනම් දැන් මේ කොටස නරඹන දරුවන්ට මීට කලින් තිබුණු කොටස් නරඹන්න නොහැකි වුණා නම් කරුණාකර පුතේ ඒ කොටස් ටිකක් නරඹන්න වෙනවා. මොකද අපි දැන් කතා කරන්නේ මේ සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනයක් මැද. මොකද අපේ 10 කියන සංඛ්‍යාව අතහැරලා. අපි මීට කලින් ඉගෙන ගත්ත පුතේ අපි කොහොමද 10 සංඛ්‍යාවක් 8ක් එහෙම නැත්නම් 16ක් බවට පත් කරන්නේ? 2 පාදයට පත් කරන්නේ. ඒතර මේ සංඛ්‍යාව අපි 10 පාදයට හරවගන්නේ. මේ ගැන කතා කරා. දැන් අපි කතා කරන්නේ අද 8 2 පාදයට 2 පාදයේ 8 පාදයට. තව අපිට ඉතුරු වෙලා තියෙනවා පුතේ 8 පාදයේ 16 පාදයට. ඒ වගේම 16 පාදයේ 2 පාදයට 2 පාදයේ 16 පාදයට 16 පාදයේ 8 පාදයට. එතකොට මේ පරිවර්තනයන් ගොඩක් අපිට කරන්න සිද්ධ වෙනවා. මොකද අපිට සංඛ්‍යා පද්ධති 4ක් තියෙනවා. 2 8 10 16 කියන සංඛ්‍යා පද්ධති. ඉතින් මේ සෑම සංඛ්‍යා පද්ධතියක්ම එකින් එකට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවනේ. ඒ නිසා මේ සෑම පරිවර්තන ක්‍රියාවලියක්ම අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. මොකද දැන් අපිට විභාගෙදී කොයි ස්ථානයකින් ප්‍රශ්නයක් අහයිද දන්නේ නැහැනේ. නේද? 2 පාදයේ 8ටපත් කරයිද 8 10ට හදායිද 10 2ට දායිද 2 16ට දායිද 16 8ට දායිද 8 10ට දායිද අපි දන්නේ නැහැ. ඒ නිසා පුතේ එහෙනම් අද මේ කොටසෙන් ඔබ මේ ඉගෙන ගන්නේ 8 පාදයේ 2 පාදයටත් 2 පාදයේ 8 පාදයටත් පරිවර්තනය කිරීම. දැන් අපි එනවා සද්දශමය සංඛ්‍යා දිවිමේ බවට හැරවීම. ඒ කියන්නේ 16 පාදයේ සංඛ්‍යාවක් ඔන්න 2 පාදයට හරවනවා. දැන් අපි කලින් ඉගෙන ගත්තේ මොකද්ද පුතේ? 8 පාදය 2 පාදයට 2 පාදය 8 පාදයට.
දැන් මේ කොටස ඉවරයි. මේ කොටස ඉවරයි. එහෙනම් දැන් ඒකෙන් පස්සේ අපි එන්නේ 16 පාදයේ දෙකේ පාදයට හරවන්න. ඒකෙදි පුතේ ඔන්න මම chart එක මේ විදිහට දාලා තිනවා. chart එක. හරි. දරවන්න පේනව නේද? බලන්න මේ chart එක. දශමක සංඛ්‍යාව බිඳුවේ සිට 15 දක්වා අපේ සංඛ්‍යා 16ක් නිරූපණය වෙනවා. ඒ වගේම ඒ සංඛ්‍යා 16ට අදාළව සද්දශම සංඛ්‍යාව මේ විදිහට 9 වෙනකන් එනවා පුතේ. 10 ඉඳලා මොකද වෙන්නේ? A B C D E F කියලා දශේ පාදයට අදාළ ඉංග්‍රීසි අක්ෂර භාවිතා වෙනවා. ඉන්පසුව මොකද වුනේ? ඊට අදාළ දිවිමය සංඛ්‍යාව මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මේකෙදි වෙන්නේ මොකද්ද පුතේ? 16 කියන සංඛ්‍යාව හැදෙන්නේ දෙකේ 4 වෙනි බලයෙන්නේ. එහෙනම් දෙකේ 4 කියන්නේ දෙකේ බිඳු වෙනි බලය, දෙකේ පළමු බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. අන්න දැන් 4ක් තියෙනවා. දැන් ඔන්න දෙකේ බිඳු වෙනි බලය කියන්නේ 1යි, 2යි, 4යි, 8යි. දැන් මොකද්ද පුතේ මේකේ රටාව? බිඳුවයි 1යි, බිඳුවයි 1යි. ඔහො විදිහට 16ක් යන්න ඕනි. මෙතන බිඳු 2යි 1යි 1යි. මෙතන බිඳු 4යි 1 4යි. මෙතන බිඳු 8යි 1 8යි. පැහැදිලිද? බිඳු 8යි 1 8යි. මේ බිඳු 8ක් තියෙනවා. ඊට පස්සේ 1 8 යන්නේ. එහෙනම් මේක තමයි අපිට දැනට නිර්මාණය කරන්න තියෙන ලොකුම chart එක. නිර්මාණය කරන්න තියෙන ලොකුම chart එක තමයි මේ. එතකොට මේ chart එකත් අපි නිර්මාණය කරනවා. ඒ වගේම අටේ පාදයේ chart එකක් නිර්මාණය කරනවා. දැන් අපි chart දෙකක් නිර්මාණය කරන්න ඕනිද? අන්න නැහැ දරුවනේ. ඒ ඇයි 16 පාදයේ ඇතුලේ පුතේ අටේ පාදයක් තියෙනවා නෙමෙයි. මේ බලන්නකො 16 ඇතුලේ බිඳුවේ ඉඳන් 7 වෙනකන් සංඛ්‍යා ටික තියෙනවනේ. එතකොට එයාට අවශ්‍ය වෙන්නේ මෙතනදී නේද? මෙන්න මේ ඩිජිට් ටික විතරනේ. මේ තියෙන්නේ. එතකොට මේ අටේ පාදයට අදාළ අංක ටිකත් මෙතන තියෙනවා ඩිජිට් 3 3 ගත්තොත් මේ 7 කියන්නේ 111 6 කියන්නේ 110 5 101 400 අන්න. එහෙනම් දැන් අපි කපටි වෙන්න ඕනේ 16 පාදය නිර්මාණය කරාම එය තුල අටේ පාදයක් මේ විදිහට නිර්මාණය වෙනවා. මේ විදිහට මේ සෙට් එක. මේ විදිහට තියෙනවා. දැන් ඒකෙ පුතේ අපිට හතරවෙනි ඩිජිට් එක ගන්න ඕනේ නැහැ. රයිට්. මේ හතරවෙනි ඩිජිට් එක අපිට අවශ්‍ය නැහැ. හතරවෙනි ඩිජිට් එක කැපුවට පස්සේ අන්න. එතකොට අපිට මේකේ අටේ පාදයේ තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා පුතේ දැන්. අටේ පාදයෙන් 5 කියන්නේ 101 වුණාට 16 පාදයෙන් 5 කියන්නේ මේ විදිහට මේ විදිහට ඔක බලා ගන්නකො. ඔක පටල ගන්න එපා. 5 අටේ පාදයෙන් සමානයි 101. හැබැයි 5 16 පාදයෙන් 0.101. තේරුණා නේද? මොකද 16 නේ ඩිජිට් 4ක් ඕනේ. 101 තමයි බිඳුවට වටිනාකමක් නැහැ. නමුත් බිඳුවට වටිනාකමක් නැතුණාට ස්ථානීය වටිනාකමක් තියෙනවා. ඒ ස්ථානීයට වටිනාකමක් තියෙන නිසා අපි අනිවාර්යෙන් බිඳුව යොදන්නම ඕනේ. 101 කියලා යොදන්න බෑ. ඩිජිට් 3කින් ලියන්න බෑ. 16 පාදයේ සංඛ්‍යාවල් අනිවාර්යෙන් ඩිජිට් 4කින්ම ලිවිය යුතුයි. අර නමුත් පුතේ අපි දැන් මෙතනදී අර අපිට එක chart එකකින් මේ සියලුම දේවල් ගන්න පුළුවන් නේ. එක chart එකකින් මේ සියලුම දේවල් ගන්න පුළුවන් නිසා 16 පාදයේ chart එක තුල අන්න 8 පාදයේ chart එකත් මේ විදිහට හදාගන්න. එතකොට අපිට ඒක ඊටාම පහසුවෙන් එකම chart එකකින් මේ සියලුම වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. හරි. දැන් එහෙමනම් අපි බලමු 8 පාදයක් ඔන්න දැන් තියෙනවා 16 පාදයක් ඔන්න තියෙනවා. දැන් එහෙමනම් අපි 16 පාදයේ සද්දසමේ සංඛ්‍යාවක් දිවිමේ සංඛ්‍යාවක් බවට හරවන්නේ කොහොමද කියලා. මෙහිදී අපිට සරල පාදයක් දුන්නොත් දැන් අපි ගත්තොත් 25 කියන සංඛ්‍යාව 16 පාදයෙන් පොඩියට 2යි 5යි. අන්න එතකොට මොකද කරන්නේ? 5 කියන්නේ මම කලින් සඳහන් කරා විදිහට පුතේ 0.101 2 කියන්නේ 10. හැබැයි 0.2යි 10. 0.2ට වටිනාකමක් නැති වෙන්න පුළුවන්. right? නමුත් අපි මේ දෙකත් යොදා ගන්න ඕනේ. එතකොට අපිට කාන්ට කම්ප්ලීට් මේක හම්බ වෙන්නේ. එනවා ඔන්න 2යි 5 කියන සංඛ්‍යාව මේ විදිහට අපිට 0.1යි කියලා දකින්න පුළුවන්. මොකද දැන් මේක අපි අනිත් පැත්තට හරවන්න ගියොත් එහෙම ඒත් එහෙමනේ. ඒතර මේක අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා බිඳුව අතාරින්න බෑ.
මොකද මේ බිඳුවක දැන් මේකේ බිඳුව අතහැරියොත් එහෙම ලියන්න වෙන්නේ මෙන්න මෙහෙමනේ. ඔන්න ඔහොම. වෙන සංඛ්‍යාවක් එන්නේ එතකොට. 10 100 ගුවා වෙන උත්තරයක් එන්නේ. ඉතින් එහෙම ලියන්න බෑ. මේක ලිවීම වැරදි. හරි. එහෙනම් ඊගාවට දැන් අපිට ඕක මෙහෙම ඇහුවොත් AB කියලා 16 පාදයෙන් ඉංග්‍රීසි අක්ෂර දාලා. දැන් පුතේ AB කියලා આવොත් කොහොමද? ඒ කියන්නේ 10. 10ට A. ඒ කියන්නේ 10යි 10. B කියන්නේ 10යි 11. හරි. එහෙනම් B කියන්නේ 10යි 11. A කියන්නේ 10යි 10. ඔන්න. දැන් මම හිතනවා දැන් දරුවන්ට මේක පැහැදිලි. තාමත්ම වේගයෙන් අපිට ඕනෑම පාදයක් මේ විදිහට හදන්න පුළුවන්. දැන් 8 පාදයෙන් ඇහුවොත් 8ක් මෙතන තියෙනවා. 16 පාදයෙන් ඇහුවොත් 16ක් මෙතන තියෙනවා. පැහැදිලි නේද හැමෝටම? අපිට මේ විදිහට තාමත්ම වේගයෙන් ඕනෑම සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්න පුළුවන්. දැන් ලොකු සංඛ්‍යාවක් දුන්නොත් 6 7 A B 8 C 16 පාදයෙන් විශාල සංඛ්‍යාවක්. විශාල සංඛ්‍යාව 67යි AB 8යි C කියන සංඛ්‍යාව. ඊටාම විශාල සංඛ්‍යාවක් 16 පාදේ. දැන් මේ සංඛ්‍යාව දීමේ කරන්න කිව්වා. C කියන්නේ 11.2 11.2 8 කියන්නේ 1.3 හරි B කියන්නේ 10 11 A කියන්නේ 10යි 10 7 කියන්නේ 0.13 0.13 6 කියන්නේ 0.110 නැත්නම් 110යි. හරි මෙතනින් අපිට ඉස්සරහින් ලියන්න 110. හරි ඔන්න උත්තරේ මෙච්චර තියෙනවා. මේ වගේ විශාල ප්‍රමාණයක උත්තරයක්. දැන් හිතන්න පුතා අපි බෙදුවෙත් නෑ, අපි ගුණ කරෙත් නෑ, අපි මොනවත් කළේ නෑ. හැබැයි මේ විශාල 16 පාදයේ සංඛ්‍යාව අපි ඊ타ත්ම වේගයෙන් එකවර මේ විදිහට දෙකේ පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරා. එහෙනම් මම හිතනවා දැන් මේ ගණන් හදපු විදිහත් එක්ක දැන් දරුවන්ට පැහැදිලි ඇති කියලා කොහොමද මේක ඊ타ත්ම වේගයෙන් අපි නිර්මාණය කරන්න කියලා. ඉතින් මෙතනදිත් මම දරුවන්ට දෙනවා homework ABCD 16 පාදයෙන් හරවන්න A 581 16 පාදයට එකේ පාදයෙන් හරවන්න 560 16 පාදයෙන් හරවන්න 8යි 6යි 3යි 2යි 1යි F 16 පාදයෙන් තියෙනවා හරවන්න අන්තිම එක ABC 8යි F 3යි 1යි C බිඳුවයි 2යි D 16 පාදේ ලොකු සංඛ්‍යාවක් ABC 8යි F 3යි 1යි C බිඳුවයි 2යි D එහෙනම් ඔන්න ඔය විදිහට සංඛ්‍යා ගොඩක් මන් දුන්නා ඔන්න දරුවන්ට සද්දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට හැරවීමට. හරි අපි එහෙනම් යන් ඊගව පරිවර්තනයන් කොටසට. දැන් පුතේ දිවිමය සංඛ්‍යාවක් අන්න. දැන් අපි දිවිමය සංඛ්‍යාවක් ඔන්න සද්දශමයේ සංඛ්‍යාවක් බවට පත් කරනවා. දැන් අපි සද්දශමයේ සංඛ්‍යා දිවිමය කරානේ. කලින් වගේම තමයි. කොහොමද දිවිමය සංඛ්‍යාවක් සද්දශමයේ කරන්නේ? දැන් අපිට දිවිමය සංඛ්‍යාවක් දුන්නොත් මේ විදිහට ඉතා කුඩා සංඛ්‍යාවක් 10යි 11 10යි 11 කියන්නේ කීයද? බීට මේ බලන්න. දැන් අපි ගාව chart එක තියෙනවනේ. 10යි 11 කියන්නේ බීට. එහෙනම් අපිට දැන් බිටු 4න්නේ දැන් මේක ගන්න තියෙන්නේ. එතකොට බිටු 4ක් තියෙනවා. එහෙනම් 10යි 11 කියන්නේ 16 පාදයේ තව ගානක්. මෙහෙම. දැන් අපි බිටු 4ෙන් ගමු. බිටු 4ක් කියනවා. 0.13 0.13 කියන්නේ 7ට. මෙතන බිටු 3යි. ඕනේ නම් ඉදිරියෙන් බිඳුවක් දාගන්න. බිටු 4ක් වෙන්නේ. වැරද්දක් නැහැනේ. එතකොට ආයි අරකමයි 0.13 7 උත්තරේ 16 පාදයෙන් 77. තව ලොකු ගානක්. අපි හිතන අංක දාගමු නේද? මොකක් හරි උත්තරයක් අපිට තොර මේ වගේ ලොකු ගානකදී ගන්න පුළුවන්.
බිටු 4න් කඩමු. 0.73 7 ඊගාවට 0.73 7 මේක අපි 73කින්ම ආවේ 777 කියලා. හරි අපි වෙනස් විදිහකට බලමු. නැත්නම් ඔක්කොටම අපිට එන්නේ දැන් 7 ඉලක්ක. හරි 1.1.1.1.1.1 එකකුත් දැම්මා. දැන් බලමු. 10යි 11 right beat. මෙතනින් ආයෙනවා 11.1 අන්න 11.1 දැන් අපි හොයමු. 11.1 කියන්නේ D ට 11.1 D ට ඊගාවට එනවා 10යි 10 10 කියන්නේ A ට එකක් ඉතුරු වුණා ඉදිරියට බිංදු 3ක් දාගන්නවා 0.1 කියන්නේ එකට. එහෙනම් මෙන්න මේ දිග ආන්සර් එක. මෙන්න මේ දිග දීමේ සංඛ්‍යාවේ උත්තරේ එන්නේ පුතේ 1A D B 16 පාදයෙන්. දැන් බලන්නකෝ නේද? අපි කොච්චර ලොකු දීමේ සංඛ්‍යාවක්ද 16 පාදයට හැරෙන්නේ. එහෙනම් බිටු 4න් 4යි වෙන් කළේ. අපි ඕක කලින් අවස්ථාවේදී දීමේ සංඛ්‍යාවක් 8 පාදයට හැරෙවි පුතේ බිටු 3න් 3න් වෙන් කළා. දැන් අපි බිටු 4න් 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 වෙන් කරලා තමයි මේ වැඩේ සිද්ධ කරන්නේ. එhmenan අපිට මේ විදිහට ඕනෑම දිවිමය සංඛ්‍යාවක් ඉතාමත්ම පහසුවෙන් හා වේගයෙන් සද්දශමක සංඛ්‍යාවක් බවට හරවන්න පුළුවන්. ඕනෑම දිවිමය සංඛ්‍යාවක් සද්දශමයේ සංඛ්‍යාවක් බවට මේ විදිහට අපිට හරවන්න පුළුවන්. කොහොමද පුතේ අපි ඒක කරන්නේ? දෙන ලද දිවිමය සංඛ්‍යාව බිටු 4න් 4 වෙන් කරනවා. දෙන ලද දිවිමය සංඛ්‍යාව බිටු 4න් 4 වෙන් කරලා අදාළ බිටු 4ට හිමි 16 පාදයේ සංඛ්‍යාව ලියා දක්වනවා. එහෙමනම් මේ කාරණාවට අපිට මේ අවසානයේදී මම මේ මතක් කරන්න දරුවනේ එහෙමනම් 16 පාදයටත් 8 පාදයටත් තියෙන 16 පාදයේත් 8 පාදයේත් ඕනෙම සංඛ්‍යාවක් දිවිමය බවට පත් කරනවා නම් මේ සම්පූර්ණ chart එක තමයි පුතේ අපිට තියෙන එකම විසඳුම. ඒ වගේම තමයි ඕනෑම දිවිමය සංඛ්‍යාවක් 8 පාදයටත් 16 පාදයටත් හරවනවා නම් ඒ සඳහාත් අපිට ඇති එකම විසඳුම මේ chart එක. ඉතින් ඒකට විතරක් නෙවෙයි මේ chart එක අපිට තවත් ගොඩක් දේවල් වලට වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ chart එක පුතේ අපි කරන්නේ අපි විභාගෙට ගිහිල්ලා අපිට දෙන පළමු කටුකොලේම අපි මේ 16 පාදයේ වගුව වේගයෙන් නිර්මාණය කරගමු. ඊට පස්සේ අපි ඒක තුල 8 පාදයේ අදාළ කොටුවත් මේ විදිහට නිර්මාණය කරගත්තට පස්සේ පුතේ පේපරේදී යම් MCQ එකක් ලැබුණොත් අපිට මෙන්න මේ සංඛ්‍යා පරිවර්තනයන් වලින් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව පුතේ අර කටුකොලේ තියෙන chart එක දිහා බලලා අපිට නිවැරදි ආන්සර් එක ලබා දෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම අපේ කාලය කළමනාකරණය කර ගැනීමටත් ඒ වගේම නිවැරදි පිළිතුරු ඉතාම පහසුවෙන් සොයා ගැනීමටත් ඔන්න පිටුවහලක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමවේදය පුතේ හොඳට මතක තියාගන්න. ඉතින් නම්බර් සිස්ටම් පාඩම හරියටම අපි අවබෝධ කරගත්තට පස්සේ ඒක එහෙම අමාරු පාඩමක් නෙවෙයි. මේක ඉතාමත්ම ආසාවෙන් නේද? ලස්සනට කරගෙන යන්න පුළුවන් පාඩමක්. මොකද මේවා මැත්ස් ගණන්. එතකොට මේ ලොකු අමාරු ගණන් කොටස් නෙවෙයි මේ කොටස. හරි. එහෙමනම් ඔන්න දැන් අපි 16 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයටත් 2 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයටත් ඒ වගේම 8 පාදයේ 2 පාදයටත් 2 පාදයේ 8 පාදයටත් පරිවර්තනයන් විතරක් පුතේ මෙතන 4ක් කරා. පොඩියට තිබුණාට නේද? 16 2ට 1යි 2 16ට 2යි 8 2ට 1යි 2 8ට 1යි. එහෙනම් ඔක්කොම 4යි. එහෙනම් අපි දැනට මේ කොටස තුළ පරිවර්තන ක්‍රියාවලි 4ක් කරා. එහෙනම් දැන් මේ ක්‍රියාවලියන් ටික හොඳටම පුරුදු වුණාට පස්සේ ඔන්න පුතාලට පුළුවන් මේ කොටසත් කම්ප්ලීට් කරගන්න. දැන් අපි එනවා සංඛ්‍යා පද්ධතියට පරිවර්තනය කියන කොටසේ තවත් අලුත් කොටසකට. කොහොමද 8 පාදයේ අෂ්ටමය සංඛ්‍යාවක් සද්දශමය සංඛ්‍යාවක් බවට පත් කරන්නේ? දැන් කොහොමද මේක කරන්නේ? දැන් මම මේක මෙහෙම එන්නම්කෝ. දැන් අපි ආව ගමම්ම ගත්ත එක්ක. අපි අද ඉගෙන ගත්තා 8 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට හරවන්න. 2 පාදයේ කොහොමද 8 පාදයට හැරෙන්නේ? ඊගොඩ අපි ඉගෙන ගත්තා කොහොමද 16 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට හැරෙන්නේ? 2 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයට හැරෙන්නේ. දැන් අපි ඉගෙන ගන්න යන්නේ පුතේ 8 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයට හරවන්නේ. ඒ වගේම 16 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හරවන්නේ. මේ බලන්න. දැන් මෙතනත් තියෙනවා තවත් පරිවර්තන ක්‍රියාවලි දෙකක්.
දැන් අපි 4ක් දැනට අවසන් කරලායි තියෙන්නේ. දැන් අපි තවත් පරිවර්තන ක්‍රියාවලි දෙකකටයි යන්න හදන්නේ. එහෙනම් කොහොමද අෂ්ටමය සංඛ්‍යාවක් සද්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ? දැන් උදාහරණයක් විදිහට ගමු. 45 කියන සංඛ්‍යාව අටේ පාදයෙන් තියෙනවා. දැන් මේක අපි හරවන්න ඕනි 16 පාදයට. කොහොමද කරන්නේ? හරි. මේක මෙහෙමයි කරන්නේ. දැන් මේ වැඩේටත් පුතේ අපිට අර chart එක ඕනි. මම ඒකයි කිව්වේ. දැන් මේ මං ඇඳ මේ ඊතල සියල්ලම විසඳ ගැනීම සඳහා අපිට අර chart එකනේ අවශ්‍ය වෙන්නේ. මේක කරන්නේ මෙහෙමයි. හොඳට මතක තියාගන්න. අපි 45 4යි 5 කියන සංඛ්‍යාව දිවිමය කරගමු. මේ විදිහට. 5 කියන්නේ 101. මොකද 8නේ. මෙයා 8නේ 8 පාදයෙන්නේ. ඒ නිසා බිට 3ෙන් ලියන්නේ. 4 කියන්නේ 100. හරිනේ. ඔන්න දැන් දිවිමය කරා. right. එතන මේක අෂ්ටමය මේක දිවිමය. දැන් අපි මේක ලිව්වේ බිට 3න් 3ටනේ. බිට 3න් 3ට. මොකද මේක අෂ්ටමය නිසා අපි බිට 3න් 3ට ලිව්වේ. හරි. දැන් 4ට 100, 5ට 101 කියලා තමයි අපි ගත්තේ. දැන් මේක අපි නැවත ලියනවා පුතේ බිටු 4න් 4ට. ඇයි ඒ? දැන් මේක අපි පරිවර්තනය කරන්න යන්නේ සද්දශමය. සද්දශමය. ඒ නිසා මේක අපි කොහොමද ලියන්නේ? දැන් බිටු 3න් තිබ්බේ බිටු 4ට ගේනවා. ඕන් ඔය විදිහට. 0.101. ඊගාවට ඒක බිටු 4ට ලිව්වහන් ඉස්සරහට එනවා 10. හරි. දැන් තව බිටු දෙකක් ඉස්සරහට යොදන්න පුළුවන්. right. එතකොට අපිට මේ විදිහට 0.10යි 0.101 කියලා උත්තරයක් එනවා. හරි. මෙතන එකක් ඉවර වෙනවා. ඔන්න ඔය විදිහට අපිට බිටු 4න් 4 එනවා බලන්න. 101 තව බිඳුවක් එක්ක කැඩුවා. 10 ඉස්සරහට තව බිඳු දෙකක් දාලා කැඩුවා. පැහැදිලි නේද? මේ බිටු 3න් ආව එක්කෙනා අපි බිටු 4න් 4ට හදාගත්තා. දැන් අපි නැවතත් 0.105 කියන්නේ කීයද කියලා ලියමු. 0.105 කියන්නේ 5ටමයි. එතකොට 0.1 කියලා කියන්නේ 2ට. එහෙමනම් ඔන්න පුතේ අපිට සද්දශමය සංඛ්‍යාව මේ විදිහට ලැබෙනවා 25 කියලා. එහෙනම් 45 අටේ පාදයට සමානයි 25 16 පාදයෙන්. කොහොමද මේ උත්තරය ආව විදිහද? අපි තව ගානක් කරලා බලමු. දැන් අපි ටිකක් ඇඩ්වාන්ස් දෙමු. ඔන්න 367 අටේ පාදයේ. දැන් පුතේ මේක අපි හරවන්න ඕනි 16 පාදයට. right. ඔන්න අෂ්ටමය සංඛ්‍යාව. අපි මේක ලියමු දිවිමය විදිහට. හරි. මම මේ පැත්තේ දැන් මෙහෙට ලියන් යන්නම්. ඉඩ ඕනි නිසා 3 කියලා කියන්නේ 0.11. 6 කියලා කියන්නේ 1.1. 7 කියන්නේ 1.1. ඔන්න දිවිමය හැරෙව්වා. අපි බිටු 3න් 3 ලිව්වේ පුතේ. දැන් මේ බිටු 3න් 3 ලියාගත්ත සංඛ්‍යාව නැවත අපි ලියනවා බිටු 4න් 4ට. එතකොට අපිට මෙතනින් 4ක් එනවා මේ විදිහට. 0.111. ආයෙ මෙතනින් එනවා 1 4ක්. right. ඊට පස්සේ ඉතුරු වෙනවා බිඳුව. මොකද ඉස්සරහා මේ බිඳුව ඒක බිඳු 4ක් කියලා ගමුකෝ ඕනින්ම නම් අපිට. හරි. කමක් නැහැ. එහෙම බිඳු දාන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අර බිටු 4න් 4 ගත්ත නිසා. හරි. ඔන්න දැන් අපි බිටු 3න් 3 ගත්ත උත්තරේ 15න් ලිව්ව නැවත 4න් 4.
දැන් 0.1 කියන්නේ කොයිකද? ඒත් 7ම තමයි. හැබැයි 1.4ක් කියන්නේ 1.4ක් කියලා කියන්නේ පුතේ අන්තිම අංකය f. f කියන සංඛ්‍යාව. එතකොට මෙතන බිංදුව තියෙන්නේ බිංදුව දැම්මත් එකයි නැතත් එකයි නේද? වටිනාකමක් නැහැනේ බිංදුවට. ඒ නිසා අපිට මේක කොහොම කපලා දාන්න පුළුවන්. එහෙමනම් පුතේ ඔන්න බලන්න අන්තිමට එනවා මේ සද්දශමය සංඛ්‍යාව. 367 8 පාදයෙන් සමානයි f7 16 පාදයෙන්. අන්න බලන්න. අපි මේ කොච්චර ලොකු වැඩක්ද කරේ කියලා පුතාලා දන්නවද? ඊටාත්ම පහසුවෙන් අපි මේ කරේ ලොකු වැඩක්. මොකක්ද මේ ලොකු වැඩේ? 8 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා. එහිදී අතරමැදියෙකු ලෙස අපි දිවිමය භාවිතා කරා. අපි මොකද කරේ? අපි ඉස්සෙල්ලාම පුතේ අෂ්ටමය දිවිමය කරන්නයි ඉගෙන ගත්තේ. මේ බලන්න. අෂ්ටමය දිවිමය කළා. ඉන්පසු එම දිවිමය සංඛ්‍යාවයි සද්දශමය කළේ. දිවිමය සංඛ්‍යාව. මේකේ වෙනස මෙතනදී අපි බිටු 3න් ලිව්වා. right 3 bits. මෙතනදී අපි ඒක 4 bits වලින් ලිව්වා. ඔච්චරයි වෙනස පුතේ. 8 පාදයේ බිටු 3න් ලියලා ඒක නැවත බිටු 4න් අරගෙන අපි 16 පාදයට හරවගත් එක තමයි අපි කරේ. මේ තියෙන්නේ සම්පූර්ණම සාරාංශය. එමනම් පුතේ මේ 8 පාදයේ සංඛ්‍යා 16 පාදයට පරිවර්තනය කරනකොට ඒ සඳහාත් අපිට දිවිමය සංඛ්‍යාව ඕනි වෙනවා. right? එහෙනම් මෙන්න මේ විදිහට අපි ඔය වැඩේ විසඳ ගත්තා. හරි මේ තියෙන්නේ. හරි. එහෙනම් තව එක ගානක් කරමු. තව එක ගානක්. හත පහ තුන දෙක 8 පාදයෙන්. දෙක කියන්නේ 0.10. 3 කියන්නේ 0.11. 5 කියන්නේ 101. 7 කියන්නේ 1.113යි. අන්න බලන්න පුතේ මම දැන් මේක මතකෙන් ලිව්වා. එහෙනම් දරුවන්ටත් මේක මේ විදිහට මතකෙන් ලියන්න පුළුවන් වෙන තරමට ප්‍රැක්ටිස් කරන්න. නේද? මතකෙන් ලියන්න පුළුවන් වෙන තරමට ප්‍රැක්ටිස් කරන්න. එතකොට අපිට chart එක බලන්න ඕනේ නැහැ. විශ්වාසයෙන් අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන්. දැන් අපි බිටු 3න් 3ට මේ ලියාගත්ත සංඛ්‍යාව මොකද කරන්නේ? බිටු 4න් 4ට ලියනවා. ඒ කියන්නේ මෙහෙම කරන්නකෝ උතේ. බිටු 4න් 4ට මෙහෙම කඩන්නකෝ. අපි වෙන පාටකින් කරමු. එයා මෙතන 1 2 3යි 4යි 1 2 3 4යි. හරි. මේ තියෙන්නේ. දැන් 10යි 10 කියන්නේ උතේ නේද? 10යි 10 කියන්නේ 8. එතකොට මෙතන 0යි 1යි 0. මෙතන එන්නේ එහෙමනේ 0යි 101. 0.101 කියන්නේ 5ට. මෙතන තියෙන 1 1 1 1 කියන්නේ Fට. එහෙනම් අවසාන උත්තරේ F 5යි A 16යි. කාටද මේක සමාන වෙන්නේ? 7532 8 පාදයෙන් ආව උත්තරේ සමාන වෙනවා F 5යි A කියන 16 පාදයේ සංඛ්‍යාවට. හැමෝටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. දරුවෝ හැමෝටම මේ කොටස එහෙනම් ඔන්න හොඳටම පැහැදිලි වෙන්න ඇති. හරි. දැන් එහෙමනම් අපි යමු මෙතනින් ඉදිරි කොටසට. සද්දශමය සංඛ්‍යාව අෂ්ටමය බවට පරිවර්තනය. අන පුතේ අරකේම අනිත් පැත්ත. right. ආයෙ මතක් කරමු. දැන් අපි කරේ මොකද්ද? 8 පාදයේ සංඛ්‍යාවක් 16 2 පාදයට හැරෙව්වා. 2 පාදයේ 8 පාදයට හැරෙව්වා. ඒ වගේම 2 පාදයේ සංඛ්‍යා 16 පාදයට හැරෙව්වා. ඒ වගේම 16 පාදය 2 පාදයට හැරෙව්වා. දැන් අපි 8 පාදය 16 පාදයට හැරෙව්වා. ඔන්න දැන් යනවා 16 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හරවන්න. මෙන්න මේ කාරණාව තමයි දැන් අපි කරන්න යන්නේ. ඕකත් අර විදිහටම තමයි කරන්නේ. කිසිම වෙනසක් නැහැ. දැන් අපි හරි AB 3 16 පාදයෙන් ලියා ගමු. හරි. දැන් මෙන්න 16 පාදයේ සංඛ්‍යාව. දැන් මෙන්න මේ සංඛ්‍යාව
අටේ පාදයට හරවන්න ඕනේ. එතකොට කොහොමද මේක අපි දැන් කරන්නේ? කලින් වගේමයි පුතේ 16 නේ. ඒ නිසා බිටු 4න් 4 ලියමු. 3 ඉලක්කම. හරි. 3 කියලා කියන්නේ 0.1. B කියලා කියන්නේ 10යි 11. A කියලා කියන්නේ 10යි 10. බිටු 4න් 4 ලිව්වා. දැන් අපිට මේක ඕනේ අටේ පාදයට හරව ගන්නනේ. දැන් මොකද කරන්නේ? බිටු 3න් 3 කඩා ගන්න ඕනේ. හරි. දැන් බිටු 3න් 3 කඩමු. මෙන්න 3. 0.1. හරි. ඊගාව 3 දෙනා මේ 1.1 බිඳුව. හරි. ඊගාව 3 මේ 0.1 බිඳුව. හරි. ඊගාව 3 මේ 101. දැන් අපි මේ 4 4 ගත්ත අය මේ 4 4 ගත්තේ 4 4 ගත්ත අය 3න් 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 කැඩුවා. එතකොට අර කොටස් 3යි පහළට එද්දි කොටස් 4යි. දැන් තියෙන්නේ මොකක් කරන්නද? ඔන්න දැන් ඒදී මේ සංඛ්‍යාවට අදාළ අෂ්ටමය කොටස හොයන්න. 0.1 කියන්නේ 3ට. 1.1 බිඳුවයි කියන්නේ 6ට. 0.1 කියන්නේ 2ට. 1.1 කියන්නේ 5ට. එහෙනම් AB3 16 කියන සංඛ්‍යාව සමානයි 5263යි අටේ පාදයට. අටේ පාදයට. අන්න දැන් දරුවන්ට තේරුණාද? 16 පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හරවන්නේ කොහොමද? ලබා දෙන 16 පාදයේ සංඛ්‍යාවට හිමි දිවිමය සංඛ්‍යාව ඩිජිට් 4න් 4ට ලිව්වා. එම සංඛ්‍යාව ඩිජිට් 3න් 3ට අපි පරිවර්තනය කරා. ඒට අදාළ අෂ්ටමය සංඛ්‍යාව ලියාගත්තා. එහෙනම් කලින් අවස්ථාවේම අනිත් පැත්ත නේද? කලින් අවස්ථාවේදී ඩිජිට් 3න් 3න් ලියලා 4න් 4ට ගත්තා. මේ අවස්ථාවේදී අපි 4න් ලියලා 3ට කඩලා උත්තරේ ගත්තා. එතකොට අපිට මේ වගේ ඊටාම පහසු ලස්සන පිළිතුරක් බලා ගන්න පුළුවන්. හරි. අපි යමු තව ගානකට. අපි නැවතත් විශාල සංඛ්‍යාවක් නේද? විශාල ගානක් අපි ලියමු. right. A F F B right. 7 16 පාදෙන්. ලොකු සංඛ්‍යාවක් කියලා හිතමු. අපි දැන් ලියමු. 7 කියන්නේ 0.1ට. B කියන්නේ 10යි 11ට. F කියන්නේ 11යි 11ට. F කියන්නේ 11යි 11ට. A කියන්නේ 10යි 10ට. right. මේ විදිහට ඔන්න දැන් මම 4න් 4ට ලිව්වා. දැන් මේ 4න් 4ට ලිව්ව සංඛ්‍යාව දරුවනේ අපි දැන් බිටු 3න් 3ට ලියනවා. හරි. අපි වෙන පාටකින් ලියමු. මන්න මේ 3 දෙනා 1 1 1 ඊට පස්සේ මේ 3 දෙනා 1 1 බිඳුවයි මේ 3 දෙනා 1 1 බිඳුවයි මේ 3 දෙනා 1 1 1 මේ 3 දෙනා 1 1 1 මේ 3 දෙනා 1.1 ඊගාවට මෙන්න මේ 3 දෙනා ඉස්සරහට බිඳුවකුත් දාගමු 0.1 දැන් මේ 4න් 4 ලියාගත්ත අයව අපි 3න් 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 ලියාගෙන ආවා. හරි නේද ඔක්කොම? හරි. දැන් ඊට අදාළ අෂ්ටමය සංඛ්‍යාව ලියමු. 1 3ක් 7යි 1 1 බිඳුවයි 6යි 1 1 බිඳුවයි 6යි 1 3ක් 7යි 1 3ක් 7යි 1 බිඳුවයි 1යි 5යි බිඳුවයි 1 බිඳුවයි 2යි. එහෙනම් පුතේ මෙන්න මේ කියන A F F A F F B 7 16 පාදයේ සමාන වෙනවා 25යි 77යි 667 අටේ පාදයෙන් මෙන්න මේ සංඛ්‍යාවට. බලන්නකො කොච්චර ලොකු සංඛ්‍යාවක්ද අපි මේ හැදුවේ. හැබැයි පුතේ මම chart එක බැලුවේ නැහැ. මම chart එක follow කරේ නැහැ. ඉතින් මේ කොටස
පළමු වතාවට නම් අද ඉගෙන ගන්නේ. පළමු වතාවට ඉගෙන ගන්න දරුවෙක් නම් ඒ දරුවට මේක මෙච්චර වේගයෙන් මේ විදිහට කරන්න බෑ දරුවනේ. එතකොට ඔබ ඒ chart එක වෙනම කොලයක ඇඳලා chart එක follow කරන්න. ඒ කියන්නේ 7 නම් 7 මොකද්ද? අර කොලේ බලන්න 0.111. B කියන්නේ කීයද? ඒතර B කියලා කියන්නේ 10යි 11. එහෙම බලන්න දැන් මේ මෙන්න මේ කොටස නෙමෙයි 7 මේ B F මේ A. ඒතර මෙන්න මේ සංඛ්‍යා ටික තමයි මේ අරන් තියෙන්නේ මම. එතකොට අන්න පුතාලා මේක chart එක බලලම ගන්න. මොකද වරදින්න පුළුවන් නේ. එහෙම chart එක බලලා අපි වැඩිපුර ගණන් ටිකක් හදාගෙන යනකොට අන්න පුතාලටත් පුළුවන් මේ විදිහට මතකෙන් මේක කරන්න. ඉතින් මම නම් කියන්නේ එහෙම මතකෙන් කරන්න පුළුවන් වෙනකම් ගණන් හදන්න. ගණන් හදන ක්‍රමය පුළුවන් වෙයි ළමයි. ඒක ගැටලුවක් නෑ. ඒතර දැන් එහෙම ගණන් හදලා දරුවෝ හරි සර් මේක අපිට තේරෙනවා. අපි මේක ගන්න දන්නවා. හරි. ගන්න දැනගත්තට දරුවනේ chart එක මතක නෑනේ තාම. මම ඔබට යෝජනා කරන්නේ chart එක මතක තියනකම් chart එක හොඳට මතකයේ තුල ධාරණය වෙනකම්ම ගණන් හදන්න. එතකොට මේ විදිහට අපිට chart එක බලන්න ඕනේ නෑ පුතේ. දැන් මට මේ මොන සංඛ්‍යාව දුන්නත් මම දන්නවා ඒ සංඛ්‍යාවට අදාළ දීමේ සංඛ්‍යාව. ඊට පස්සේ මට මේක මේ වගේ වේගයෙන් ටක් ගාලා හදලා ආන්සර් එක ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. ඒ නිසා ඒ ආකාරයටම මම හිතන්නේ දරුවොත් පුළුවන් තරම් පුරුදු වෙන්න බලන්න. හරි. එහෙනම් අපි දැන් බලන්න මේ විදිහට ඔන්න පරිවර්තනයන් 6ක් අවසන් කරා. අටේ පාදයේ දෙකේ පාදයටත් දෙකේ පාදයේ අටේ පාදයටත් 16 පාදයේ දෙකේ පාදයටත් දෙකේ පාදයේ 16 පාදයටත් ඔන්න දැන් අපි අටේ පාදයේ 16 පාදයටත් 16 පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයටත් පරිවර්තනය කරා. හරි. එහෙනම් අපි දැන් මෙතනින් ඊගාව කොටසට යමු. ඔන්න දැන් අපිට තියෙනවා දිවිමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය. දැන් අපි දිවිමය දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන්න. අපි දැන් 10 පාදයේ සංඛ්‍යා දෙකේ පාදයට හැරෙව්වා. අපි දෙකේ පාදයේ සංඛ්‍යා අටේ පාදයටත් හැරෙව්වා නේද? ඒ වගේම අටේ පාදයේ දෙකේ පාදයටත් හැරෙව්වා. ඒ වගේම අපි 16 පාදයටත් හැරෙව්වා. 16 පාදයේ දෙකේ පාදයටත් හැරෙව්වා. ඒ වගේම අපි කලින් කතා කරා අටේ පාදයේ 16 පාදයට හැරවන විදිය. 16 පාදයේ අටේ පාදයට හරවන විදිය. එහෙනම් පුතේ අපි දැන් බලමු කොහොමද දිවිමය සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. මම දරුවන්ට මේක කලින් පැහැදිලි කරා මුල්ම අවස්ථාවලදී මේ සංඛ්‍යා පරිවර්තනයන් කියා දෙනකොට කොහොමද මේක මේ විදිහට කරන්න කියලා අපි මේ කොටසෙදි මේක මතක් කරගමු. දිවිමය සංඛ්‍යා අපි මේ විදිහට දැන් දිවිමය සංඛ්‍යාවක් ලියා ගන්නවා. දැන් මේ දිවිමය සංඛ්‍යාව පුතේ අටේ පාදයට 16 පාදයට හරවනවා කියන එක දැන් මහ දෙයක් නෙවෙයි දරුවන්ට. හැබැයි මම ඒකයි කිව්වේ ඒ පුරුද්ද බෑ 10 පාදයට පුතේ. දැන් නැත්තම් මේක පුරුද්දට පුතේ 10 11. ඕක B කියලා ගන්න බෑ. B කියන්නේ 12 වෙනි එක. එහෙනම් මේ උත්තරේ මේක. එහෙම ගන්න බෑ. එහෙම ගන්න පුළුවන් සමහර පොඩි සංඛ්‍යාවල් වලට නම්. පොඩි සංඛ්‍යාව වලට මේක ගැටලුවක් නෑ. දැන් මේක අටේ පාදයෙන් අපි ගත්තොත් එහෙනම් පුතේ 0.1 කියන්නේ 2යි 1 කියන්නේ 1යි 12යි. මේක අටෙන් ගත්තත් 12යි. 16 පාදයෙන් ගත්තොත් B. ඒත් ස්ථානයේ 12යි. ඒතර අපි මේක ඇත්තටම දැන් දිවිමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරොත් එහෙම ඒත් අපිට එන්නේ මෙතනදී එවැනි සංඛ්‍යාවක්. පිළිතුරු විදිහට 12 කියලාමයි. ඒ නිසා මේ වගේ පොඩි සංඛ්‍යාවක් අපිට ගන්න පුළුවන්. ඔය මම කිව්ව chart එක තුල 16 වෙනකන් ඇති සංඛ්‍යා අපිට ලබා ගන්න පුළුවන්. නමුත් සෑම සංඛ්‍යාවකටම මේක යොදා ගන්න බෑ. ඒ නිසා අපි හිත කතා කරපු ක්‍රමවේද සියලුම ක්‍රමවේද මේකට ඒ විදිහටම භාවිතා කරන්න එපා පුතේ. මේක හදන විදිහක් තියෙනවා. මේ දිවිමය සංඛ්‍යාව අපි හදන්නේ මෙන්න මේ විදිහට. අපි මේක ටිකක් ඈතින් ලියාගමු. මේ දිවිමය සංඛ්‍යාවට අදාළ පාදයේ වටිනාකමක් තියෙනවා පුතේ. මේක දෙකේ පාදයෙන්නේ තියෙන්නේ. එතකොට මේවට තියෙන වටිනාකමක් දෙකේ බිඳුව, දෙකේ පළමු බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. දැන් දරුවන්ට මතකයි මම මේව පැහැදිලි කරා. මේක ඍණ බලත් මම දරුවන්ට කිව්ව මතකද නේද? මේ පැත්තට යනවා නම් බිඳුව 1 කියලා. දෙකේ ඍණ පළමු බලය, දෙකේ ඍණ දෙවෙනි බලය. එතකොට මේ විදිහට භාග දශමයේ සංඛ්‍යා නිර්මාණය කරන විදිහත් මම කියලා දුන්නා. නේද පුතේ? ආයෙ මතක් කරන්න. දෙකේ ඍණ පළවෙනි බලය කියන්නේ 1 යට 2. නේද?
එතකොට දෙකේ ඍණ දෙවෙනි බලය කියන්නේ 1 යට 4. හරි. ඉතින් ඔන්න ඔය කොටස මම මේ විදිහට පැහැදිලි කරා. අපේ කලින් වීඩියෝ පාඩම් මාලාවේදී දරුවන්ට ඒක බලා ගන්න පුළුවන්. හරි. ඒ නිසා මම මේ කොටස අද දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අපි කලින් කතා කරපු කොටසක් නිසා. ඉතින් මම මතක් කළේ මේ කොටස නරඹන දරුවෙකුට පුළුවන් එතකොට කලින් වීඩියෝ පාඩම් මාලාව නරඹලා ඒ කොටසත් ඔන්න හොඳට මතක තියාගන්න. ඉතින් දැන් මෙතනදී අපි දන්නවා ඕනෙම බිඳුවෙනි බලයක් 1යි. දෙකේ පළමු බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. එතකොට දැන් අපි කරන්නේ මොකද්ද? මේ සංඛ්‍යාවෙන් අපි මොනව කරනවද? ගුණ කරනවා. ගුණ කරනවා. එක් වරක් 1 1යි. දෙවරක් 1 2යි. හතර වරක් බිඳුව බිඳුවයි. අට වරක් 1 8යි. දැන් මේ සංඛ්‍යා එකතු කරනවා. එන 8යි 2යි 10යි 10යි 1යි 11යි. අපිට 11 කියන සංඛ්‍යාව තමයි 10 පාදයට නිර්මාණය වෙන්නේ දශමය සංඛ්‍යාව. හැබැයි පුතේ අපි මේක 8 පාදයෙන් සහ 16 පාදයෙන් බැලුවොත් එහෙනම් මේ උත්තරය ආව අපිට 12යි කියලා. හැබැයි දැන් 12යි කියන උත්තරයක් අපිට හම්බ වෙනවද? නෑ. මේ එක් වරක් 1 1යි දෙවරක් 1 2යි 2 1යි 3යි 3යි 8යි 11යි. ඒතර මේ 11 10 පාදයෙන්. එහෙනම් මෙන්න මේ විදිහටයි මේක හදන්නේ අපි. එතකොට පුතේ මේක හැම වෙලෙම මේ කොටස ලියලා ඉන්න ඕනේ. හරිද? ඔය කොටස ලියලා ඉන්න ඕනේ. අපි මේ 8 4 2 1 කියලා ලියුවා නම් ඇති. ඒතර මම මේ කොටසට දැන් අද ආවේ ඔන්න ඔය කියන කෙටි ක්‍රම වේද ටික කියලා දෙන්න. අපි තව ගානකින් බලමු. හරි. මේ බලන්න. 1යි 0යි 1යි 1යි 1. දැන් මේ වගේ දීමේ සංඛ්‍යාවක් තිබ්බ පුතේ මොකද කරන්නේ? ආයි මේ දෙකේ බිඳුවෙනි බලය පළමු බලය දෙවෙනි බලය එහෙම දාන්න එපා. අපි දන්නවනේ පුතේ මේක පටන් ගන්න එකෙන් කියලා. මෙහෙම කරන්න. 1 2 4 8 16. මෙහෙම හදන්න. ඊගාට මොකද කරන්නේ? මේ සංඛ්‍යා ටික එකතු කරන්න. මේක වැඩක් නැහැ නේ. බිඳුව තියෙන හින්දා ගන්න බෑ. එහෙනම් පුතේ මොකද කරන්නේ? 16යි 4යි 20යි 20යි 2යි 22යි 22යි 1යි 23යි. එහෙනම් මේ උත්තරේ මොකද්ද පුතේ? 23යි. පැහැදිලි නේද? මොකද බිඳුව 8 වරක් බිඳුව කොහොමද බිඳුවයිනේ. ඒක අපිට අදාළ නැහැ පුතේ. එහෙනම් බිඳුව තියෙන සංඛ්‍යා අපිට අදාළ නැහැ. හරයිට්. අපි ගමු තව සංඛ්‍යාවක්. දැන් ඔන්න මම කෙටි ක්‍රම වලට යනවා. මේ විදිහට. දැන් කොහොමද හදන්නේ? අර කලින් වගේමයි. 1 2 4 8 16 32. බිඳුව තියෙන ඒවා වැඩක් නැහැ. ඉතුරු කොම් සංඛ්‍යා එකතු කරන්න පුතේ. 32යි 16යි එකතු කරන්න. මෙහෙම එකතු කරන්න, කෙලින් එකතු කරන්න බැයි නම්. එතකොට 8යි 48යි. එතකොට මෙතනින් කීයක් එනවද? 6යි 7ක් එනවා. 48ට 7ක් එකතු කරාම කීයද? මෙතනින් දෙකක් ගියාම 55යි. 10 පාදයෙන් 55යි. පැහැදිලි නේද පුතේ? හරි. අපි බිටු 8ක එකක් හදලෙමු. මොකද අපිට ඉස්සරහට නෙට්වර්කින් පාඩමට එහෙම බිටු 8 ඒවා හදන්න වෙනවා. එකයි 2යි 3යි 4යි 5යි 7යි 8යි. රයිට්. ඔන්න දැන් බිටු 8ක සංඛ්‍යාවක් අපිට අක් ගාලා හදාගෙන යමු පුතේ. කොහොමද කරන්නේ? 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි 128යි. මේක කොහොමද මෙහෙම දාගත්තේ? මේක පුතේ දෙකේ බලයන් යන්නේ. දෙකේ ගුණාකාර. 1 2 4 8 16 32 64 128 256 512 1024 2048 ඔය විදිහට දිගට කන්ටිනියු වෙනවා. කොහොමද කන්ටිනියු වෙන්නේ මේ 1 2 දෙවරයක් නේද? දෙපාරක් යනවා 4යි 4 දෙපාරක් 8යි 8 වගේ දෙපාරක් 16යි 16 වගේ දෙපාරක් 32යි 32 වගේ දෙපාරක් 64යි 64 වගේ දෙපාරක් 128යි 128 වගේ දෙපාරක් 256යි. පුතේ අපේ RAM එක hard disk pen drive වල capacities පවා ওই විදිහටනේ අප් වෙන්නේ. ක්‍රමෙන් ඉහළට යනවා. එහෙමනම් මේක පැහැදිලි නේද? අර කලින් chart එක වගේම තමයි මේව මතක තියාගන්න ඕනි. 1 2 4 8 16 32 64 128 වෙනකන්වත් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි. නැත්තම් පුතේ අපිට මේකේ බලයන් ලියලිය මේක ගුණ කර හැමෙන්න බෑ. විභාගෙදි කියන්නේ උසස් පෙළ කියලා කියන්නේ ටිකක් ඇඩ්වාන්ස් කියන්නේ ඒකනේ පුතේ. උසස් විෂයක් මේක. නිසා මේ විෂය තුලදී අපි පුළුවන් තරම් තැනට සුදුසු නුවණ භාවිතා කරන්න ඕනේ. නිසා මේකෙදි අපිට එහෙම මේ සාමාන්‍ය ක්‍රමවේදයන් වලට යන්න බෑ. නිසා මේකේ වර්ක් ලෝඩ් එක වැඩි. අපි මතක තියාගන්න ඕනි ප්‍රමාණයන් වැඩි. කෙටි ක්‍රම දැනගන්න ඕනි. පුළුවන් තරම් වැඩ කරන්න ඕනි. වැඩ කිරීම මත පමණයි අපිට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒ නිසා මේවා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි. දැන් අපි මොකද කරන්නේ? බිඳුව තියෙන ඒවා අයින් කරමු. අපිට වැඩක් නැහැ බිඳුව තියෙන ඒවා.
දැන් අපි අනිත් සංඛ්‍යා ටික එකතු කරමු පුතේ. 128යි 16යි 8යි 24යි මෙතනින් එනවා එකක්. 25යි කියලා ගන්නත් තිබ්බා. දැන් එකතු කරලා 8යි 4යි 12යි 12යි 1යි 13යි එකක් ඉතුරුයි 4යි 1යි 5යි 153යි පුතේ මේ මුළු සංඛ්‍යාව 10 පාදය. දැන් මේක කොහොමද බිට 3න් 3ට වෙන් කළා 4න් 4ට වෙන් කළා එහෙම ගන්න පුළුවන්ද 10 පාදයට? බෑ එහෙම ගන්න බෑ 10 පාදයට. හරිද? එහෙම ගන්න පුළුවන් 8 පාදයටයි 16 පාදයටයි. නේද? මේ දීමේ සංඛ්‍යාව බිට 3න් වෙන් කරොත් එහෙනම් මොකද්ද අපිට හම්බෙන්නේ? අෂ්ටමේ සංඛ්‍යාවක්. බිට 4න් වෙන් කළොත් මොකද්ද හම්බෙන්නේ? සද්දශමේ සංඛ්‍යාවක්. එහෙම නැතුව ස්ථානීය බලයෙන් ගුණ කළොත් මොකද්ද හම්බෙන්නේ? 10 පාදයේ සංඛ්‍යාවක්. එහෙනම් ඔන්න දැන් දරුවන්ට මේ කියන කෙටි ක්‍රමයන් පැහැදිලි ඇති කියලා ඔන්න මම විශ්වාස කරනවා. හරි. එහෙනම් මේ කොටස අපි දැන් පැහැදිලි කරගත්තා. හරි. එහෙනම් 2 පාදයේ 10 පාදයට ඔන්න 8 පාදයට 16 පාදයට මේ කොටස් ටික ඔන්න දැන් අවසන්. හරි. මෙතනින් අපි යන් ඉදිරි කොටසට අෂ්ටක සංඛ්‍යා දශමක සංඛ්‍යා බවට පරිවර්තනය. ඒ කියන්නේ පුතේ දැන් 8 පාදයේ සංඛ්‍යාවක් කොහොමද අපි 10 පාදයට පරිවර්තනය කරන්නේ? right. අපි ඒකෙත් අර කලින් අවස්ථාව වගේම අපි 8 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට. අපි 10 පාදයේ 8 පාදයට හැරෙව්වා. අපි 8 පාදයේව 2 පාදයටත් හැරෙව්වා. 2 පාදයේ 8 පාදයටත් හැරෙව්වා. නේ? ඒ වගේම අපි 2 පාදයේ 16 පාදයටත් හැරෙව්වා. 16 පාදයේ 2 පාදයටත් හැරෙව්වා. 16 8ටත් හැරෙව්වා. 8 16ටත් හැරෙව්වා. නේද? ඒ වගේම අපි 2 පාදය 10 පාදයටත් හැරෙව්වා 10 පාදය 2 පාදයටත් හැරෙව්වා. එහෙනම් අපි දැන් මේ යන්නේ 8 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන්න. දැන් පුතේ 8 පාදයේ සංඛ්‍යාවක් දෙමු 54. මේක තියෙන්නේ පුතේ 8 පාදයේ. දැන් මේක දිවිමය කරනවා නම් 4ට 100 5ට 101 කියලා දාන්න තිබ්බනේ පුතේ. නෑ 8 2 පාදේන නෙමෙයි හරවන්න කියන්නේ 8 10 පාදයට. පුතේ මේකත් කලින් අවස්ථාව වගේම තමයි. දැන් දිවිමය කරා නම් 2 බලයන්නේ. ඒ වගේ මේකෙදි 8 බිඳුවෙනි බලය එම පාදයට අදාළ පාදක වටිනාකම නේද? ඒ අදාළ පාදයට අදාළ පාදක වටිනාකම 8 බිඳුවෙනි බලය 8 පළමු බලය. පුතේ ඕනිම බිඳුවෙනි බලයක් එකයි. 8 පළමු බලය 8යි. දැන් ගුණ කරමු. එක් වරක් 4 4යි. න ගුණ කිරීම. මේක ගුණ කරමු. 8 වරක් 5 40යි. 40යි 4යි එකතු වුනහම පුතේ 44යි 10 පාදයෙන් 54 8 පාදයෙන් එන ආන්සර් එක සමාන වෙන්නේ 44ට. අන්න ආයෙ අපි කරලා බලමු. බලා ගන්න. ලේසි මේක අමාරු නැහැ. එකසිය 45 8න් තියෙනවා කියලා හිතන්න. පොඩක් ඈතින් ලියමු. හරි. දැන් මේකෙත් අර 8 බිඳුවෙනි බලය 8 පළමු බලය 8 දෙවෙනි බලය මේව හැම වෙලෙම ලියලා යන්න ඕනේ නැහැ දැන්. අපි දන්නවනේ දැන් නේද මේක 8 පාදයෙන් කියලා. කමන්නේ. 8 බිඳුවෙනි බලය 1යි. 8 පළමු බලය 8යි. 8 දෙවෙනි බලය 64යි. 8 වරක් 8 64යි. දැන් මොකද කරන්නේ පුතේ? මෙන්න ගුණ කිරීම. 1 වරක් 5 5යි. 8 වරක් 4 32යි. 64 වරක් 1 64යි. දැන් මොකද කරන්නේ? මේ සෙට් එක එකතු කරන්න. 64යි 32යි කීයද? 96යි 96යි 5යි 101යි. එහෙනම් මෙතන ආන්සර් එක 101යි 10 පාදයෙන්. ඔන්න 145 8 පාදයෙන් එක සමානයි. සමානයිනේ. 8 පාදයෙන් නම් 145 පුතේ 10 පාදයෙන් නම් 101. right. මේකෙත් අපි එහෙනම් කෙටි ක්‍රමය කොහොමද ගන්නෙ? right. අපි ඒකෙනුත් ගානක් ලියා ගමු. මේ විදිහට 2යි 5යි 9 එන්න බෑ අපිට 8 පාදයේ නිසා අපි දාමු මෙතනින් 3 ඔන්න 8 පාදයෙන් තියෙනවා පුතේ අපි මොකද කරන්නේ 8 බිඳුවෙනි බලය 1යි 8 පළමු බලය 8යි 8 දෙවෙනි බලය 64යි මෙහෙම ලියමු ඕකෙත් බිඳුව කියලා සංඛ්‍යාවක් ආවොත් අපිට අරින්න පුළුවන් දැන් 1 වරක් 3 3යි 8 වරක් 5 40යි 64 ඒවා දෙකක් 128යි එහෙනම් පුතේ කොහොමද ආන්සර් එක එන්නේ 128යි 40යි 168යි 168යි 3යි 171යි 10 පාදේ හැම වෙලාවකදීම 10 පාදයේ සංඛ්‍යාව කුඩාවට පේන්නේ 171යි 8 කියන්නේ අංක අඩු වෙන්න තියෙන්නේ. ඒතකොට 253යි.
ඒක ටිකක් ලොකුවට තියෙන. එහෙනම් මේකෙත් පුතේ කලින් වගේම 1.864. ඊගාවට එන්නේ 256. 64 වරක් 64ක්. 256 මෙතෙන් තව අංකයක් ආවොත්. right. ඔය විදිහට ආසන්න බල බලා ගන්න පුළුවන්. දැන් 1253 වගේ සංඛ්‍යාවක් ආවොත් එහෙම පුතේ නේද? 256කුත් එකතු කරන්න එනවා. මෙහෙමයි එන්නේ. එතකොට මේ ආන්සර් එක මේක නෙවෙයි එන්නේ. මේක එන්නේ 253ට මම දැන් ලියන්නේ 1253ට. එතකොට 171ට එකතු කරන්නකො මේකට. 7යි 12යි එකක් ඉතුරුයි 427යි. හරි. 7යිනේ. හරිනේ. 7යි 5යි 12යි එකක් ඉතුරුයි 3යි 4යි 457යි 10යි 5යි. ඔව් එකෙන්නේ වැඩි වෙන්නේ 256 ඒවා එකයිනේ තියෙන්නේ 64 ඒවා දැන් 128යිනේ. හරි. 427යි කියලා තමයි අපිට එතකොට ගන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඕනෙම අෂ්ටමය සංඛ්‍යාවක් ලබා දුන්නාම ඊට අදාළ පාදක වටිනාකම දෙන්න. ඊට පස්සේ අපිට ගුණ කරාට පස්සේ අදාළ පිළිතුර ඔන්න ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ බලන්න. ඔන්න 8 පාදයේ 10 පාදයට හැරෙව්වා. දැන් 10 පාදයේ 8 හරවන්නත් දන්න. එහෙනම් මේ විදිහට මම අවසානයේ chart එක පෙන්නන්නම් දරුවන්ට කොහොමද මේක කරන්න කියලා පොඩි සාරාංශයක් අරගෙන එතකන් අපි යන් ඊගාව කොටසට. ෂඩ්දශමයේ සංඛ්‍යාවක් අවසාන කොටස. කොහොමද දැන් 16 පාදයේ සංඛ්‍යාවක්? ඒකත් 10 පාදයට පරිවර්තනය කරන්න. ඒකත් කලින් වගේම තමයි දරුවනේ. දැන් උදාහරණයක් විදිහට අපි A කියලා ගමුකෝ. 16 පාදයේ ඉංග්‍රීසි අකුරක් A. මේක කොහොමද හරවන්නේ? අයි 16 බිඳුවෙනි බලයනේ. ඒතර 16 බිඳුවෙනි බලය 1යි. එකෙන් ගුණ කරනවා ඒව. දැන් A කියලා කියන්නේ එක වැඩි කිරීම ඒ කියන්නේ මොකද පුතේ 10. එහෙනම් ආන්සර් එක මොකද්ද 10යි. හරිනේ ඉතින් කොහොමත් ඒ කියන්නේ 10යිනේ නේද? හරි. ඔන්න ඔය විදිහටයි යෝකයින්. අපි ඉස්සරහින් තව අංකයක් දාලා බලමු. අපි හිතමු 2 2යි. 16 පළමු බලය. 16 පළමු බලය 16යි. එහෙනම් 16 වරක් 2 32යි. නේ දෙක මෙහෙම ලියමුකෝ. මෙතනත් 2 වැඩි කිරීම 16. 16 වරක් 2 32යි. දැන් 32යි 10යි එකතු කරාම කීයද? දැන් නම් ඉරිය ඕනේ නැහැ. එතකොට 42යි. එතකොට 2යි කියන උත්තරේ පුතේ 42යි. දිහට එන්නේ 10 පාදේ. ඒකත් කලින් වගේම තමයි. 16 බිඳුවෙනි බලය 1යි. 16 පළමු බලය 16යි. හරිද? එතකොට 16 දෙවෙනි බලය 256 විදිහට මේක දිගන්නේ. right? 16 පාදයට අර විදිහම තමයි. අදාළ සංඛ්‍යාවේ බලයෙන් ගුණ කරනවා. බලයෙන් ගුණ කරනවා. එතකොට ඒකෙත් 16 බිඳුවෙනි බලය 16 පළමු බලය 16 දෙවෙනි බලය ඔය ආකාරයට පුතේ යන්න පුළුවන්. ගොඩාක් නම් බලයන් මෙහාට එන්නේ නැහැ. මොකද මෙහාට බලයන් ගොඩාක් යනකොට ලොකු සංඛ්‍යාවක් නිර්මාණය වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට එහෙම එන්නේ නැහැ. 256 තමයි 16 දෙවෙනි බලය විදිහට අපිට එන්නේ. එතකොට උඩරිම 256 වගේ සංඛ්‍යාවක් ඇවිල්ලා නතර වෙනවා. මොකද මීට වඩා ගොඩාක් දුන්නොත් එහෙම දරුවනේ ගොඩාක් ලොකු කාලයක් යනවා පරිවර්තන ක්‍රියාවලීන් වලට මේ කැල්කියුලේෂන් එක කරන්න. නිසා පොඩි අංක 2ක 3ක වගේ උපරිම සංඛ්‍යාවක් තමයි අපිට හම්බ වුණොත් හම්බ වෙන්නේ. ඉතින් සද්දශමික සංඛ්‍යාවකුත් 10 පාදයට හරවන්නේ ওই විදිහට. දැන් මේක හොඳට මතක තියාගන්න ඕනේ. මම මේකේ අවසාන සාරාංශය මෙහෙම පැහැදිලි කරන්නම්. දැන් අපි 2 8 16 කියන සංඛ්‍යා තුනෙන්ම 10 පාදයට නෙමේ හැරෙව්වේ. පැහැදිලිද? මේක නෙමේ අපි කළේ. එතකොට 2 පාදය වේවා 8 පාදය වේවා 16 පාදය වේවා අපි 10 පාදයටනේ හැරෙව්වේ. කොහොමද මේක කළේ? අදාළ පාදයේ හරිද? අදාළ පාදයේ වටිනාකමෙන් ගුණ කරලා. මේකල් මෙන්න මේ කොටස. කොහොමද කරේ? ඔන්න සාරාංශය. අදාළ පාදයේ වටිනාකමින් ගුණ කරන්න. අදාළ පාදයේ වටිනාකමින් ගුණ කරන්න. ඊගාවට අපි 10 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට පරිවර්තනය කළා. 10 පාදය 8 පාදයට පරිවර්තනය කළා. 16 පාදයට පරිවර්තනය කළා. 10 පාදයේ සංඛ්‍යා කොහොමද මේ කියන කාරණාව සිද්ධ කළේ? මේ කාරණාව සිද්ධ කරේ අපි මෙන්න මේ 3 දෙනා මේ විදිහට අපිපත් කළේ කොහොමද?
අදාළ පාදයෙන් බෙදන්න. ඉගැන පුතේ දැන් 10 පාදය දෙකේ පාදයට හරවනවා නම් 10 පාදයෙන් දුන්න සංඛ්‍යාව දෙකෙන් බෙදන්න. අදාළ පාදයෙන් බෙදන්න. හරිද? අදාළ පාදයෙන් බෙදන්න. ඉතිරිය ලියන්න. ඉතිරිය ලියන්න. ඒ ඉතිරිය තමයි දෙකේ පාදේ 8 පාදේ 16 පාදේ කියලා අපි ගත්තේ. එතකොට පුතේ ඔන්න බලන්න දැන් පරිවර්තන 6ක් ඉවර කරා. 2 8 16 10ට හැරෙව්වා. 10 2 8 16ට හැදුවා. දැන් ප්‍රධානිය 10 නිසා මේක හරි. ඊගාවට අපි මොකද කරේ? අන්න අපි පුතේ ඊගාවට 8 පාදයේ සංඛ්‍යා 16 පාදයට පරිවර්තනය කළා. 16 පාදය 8 පාදයට පරිවර්තනය කළා. නේද? මෙහෙම ලියමුකෝ. 8 පාදය 16 පාදයට හැරෙව්වා. 16 පාදය 8 පාදයට හැරෙව්වා. 8 පාදය 2 පාදයට හැරෙව්වා. 2 පාදය 8 පාදයට හැරෙව්වා. මෙන්න මේ කියන කාරණාවට මෙන්න මේ කියන මේ සයිඩ් එකෙන් සෙට් වෙච්ච දේවල් ටික කරේ කොහොමද අපි? 8 සහ 16 පාදයේ වගුව භාවිතා කර වගුව භාවිතා කර 8 සහ 16 පාදයේ වගු භාවිතා කරමින් තමයි අපි ඔය කාරණාව කළේ. මොන කාරණාවද? දෙකේ පාදයේ සංඛ්‍යා 8 පාදයට හැරෙව්වා. 8 පාදේව 16 පාදයට හැරෙව්වා. 16 8ට හැරෙව්වා. 8 2ට හැරෙව්වා. මේ කියන මේ සයිඩ් එකෙන් තියෙන කාරණා ටික. ඒ කියන්නේ පුතේ 10 නැතුව 10 ගෑවිලාවත් නැහැ. නේද? 10 මෙතන ලොක්කා වගේ ඉන්නවා අපේ පාදේ. ඒතර අපේ පාදයට අපි සම්බන්ධ කිරීමක් කරගන්නේ නැතුව වෙනත් පාද. දෙකේ පාදයේ 8 පාදයේ 16 පාදයන් අතර පරිවර්තනය. නේද? ඒගොල්ලන්ගේ අතර පරිවර්තනය සිද්ධ කරේ කොහොමද? 8 සහ 16 පාදයේ වගුව භාවිතා කරලා. එතකොට මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මෙන්න මෙච්චරයි කාරණාව. මම මේ සාරාංශය දුන්නේ දරුවන්ට මෙන්න ಗುಣ කරන්න මේ කොටසට, බෙදන්න මේ කොටසට, වගුව භාවිතා කරන්න මේ කොටසට. මෙන්න මෙච්චරයි අපිට තියෙන්නේ. එහෙනම් අපිට පරිවර්තන කීයක් වෙනවද පුතේ? මෙතනින් අපිට 3ක් එනවා. 3යි 6යි 7යි 8යි 9යි 10යි. අපිට ඔච්චරයි තියෙන්නේ. දෙකේ පාදයේ 16ට හරවන්නත් ඕක. තව එකක් එනවනේ. 10යි. දැන් මෙතන පුතේ අපි දෙකේ පාදයේ 16ට හැරෙව්වෙත් නෑ. 16 පාදයේ දෙකේ පාදයට හැරෙව්වෙත් නෑ. හරි. ඒතර 12යි කීයක් එනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඒතර 12ක් තියෙනවා ඊතල. ඊතල 12ක් තියෙනවා කියන්නේ පුතේ අපි මාත්‍රිකා 12ක් ඉවර කරලා තියෙනවා. එතකොට මෙන්න මේ මාත්‍රිකා 12 අපිට ඔන්න පුළුවන් නම් හැමෝටම නම්බර් සිස්ටම් වල පරිවර්තන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හරිද පුතේ? ඒතකොට දැන් බලන්නකෝ අපි කරපු දේවල් ටික. අපි පොඩ්ඩක් ඒ ටික මතක් කරගමු. මේ සම්පූර්ණ මේ සාරාංශයක් ගන්න එකයි මම පුතේ. ඔන්න බලන්න අපි ඉගෙන ගත්ත ටික. පළවෙනි එක 10 පාදය දෙකේ පාදයට හරවනවා. පුතේ 10 පාදයේ දෙකේ පාදයට හැරෙව්වේ බෙදලා. ඊගාව එක 10 පාදය 8 පාදයට හැරෙව්වා. ඊගාව එක්කෙනා 10 පාදය 16 පාදයට හැරෙව්වා. ඔය ටික ඉවරයි. ඊගාවට දෙකේ පාදය 10 පාදයට හැරෙව්වා. දැන් මම මේ කියනකොට බලන්න පුතාලට ඒවා මතකද කියලා. දෙකේ පාදය 8 පාදයට හැරෙව්වා. දෙකේ පාදය 16 පාදයට හැරෙව්වා. හරි. ඒ 6 දැන් එතනින් අවසන්. තව දැන් ඒගොල්ලෝ 8 පාදය දෙකේ පාදයට, දෙකේ පාදය 8 පාදයට, ඊගාවට 16 පාදය දෙකේ පාදයට, මතකද දැන් 10 දෙකේ පාදය
16 පාදයට 11 8 පාදය 16 පාදයට 12 16 පාදය 8 පාදයට අපි හැරෙව්වා. එහෙනම් මෙන්න මේ විදිහට අපි සංඛ්‍යා පද්ධති හතරම මේ විදිහට ගත්තා. බලමු අපිට තව මගහැරිච්ච ඒවා තියෙනවද? දශමයේ සංඛ්‍යා. අපි දශමයේ සංඛ්‍යා මෙතන ගත්තේ නෑ. භාග සංඛ්‍යා පුතේ. දැන් 2 භාග සංඛ්‍යා 8 භාග සංඛ්‍යා අපි ඒවත් හරව ගත්තානේ. හැම පැත්තකටම. හරි. මෙතනදී අපිට තව මගහැරෙන්න විදිහක් තියෙන ඒවා මොනවද බලමු. 10 පාදයේ 2 පාදයටත් 10 8ටත් 10 16ටත් හැරෙව්වා. ඒකකලේ අදාළ පාදයේ මොනව කළාද? හරි 10 පාදයේ 2 පාදයටත් 8 පාදයටත් 16 පාදයටත් අපි ගත්තේ පාදයෙන් බෙදලා. හරි පුතාලා ෂෝට් නෝට් එකක් වගේ දෙයක් හදාගන්න. බෙදලා ඒ වගේම 2 පාදයේ ඒවා 10 පාදයට 8 පාදයටයි 16 පාදයට හැදෙව්වේ පාදයේ වටිනාකමෙන් ගුණ කරලා. අපේ ෂෝට් නෝට් එක ගුණ කරලා. ඊට පස්සේ 8 පාදයේ 2 පාදයටත් 2 පාදයේ 8 පාදයටත් 16 පාදයේ 2 පාදයටත් 2 පාදයේ 16ටත් 8 16ටත් 16 8ටත් මේ සියලුම කොටස් ටික කරේ වගුව භාවිතා කරලා. එහෙනම් දැන් පුතාලට පේනද මේ ඔක්කොම කොටස් ටික කරන්න අපිට වගුව අවශ්‍යයි කියලා නේද? 8 පාදයේ 2 පාදයට හැරෙව්වේ කොහොමද? 2 පාදයේ 8 පාදේ මේ අපේ පාදයේ හැරෙන්න අනිකුත් සංඛ්‍යා. මොකද එකපාරට අපිට විභාගෙදී ආවොත් අපේ පාදයේ නොවන සංඛ්‍යා දෙකක් අපිට ටක් ගාලට වගුව බලලි වෙලා හදන්න පුළුවන්. ඒතර අපිට පරිවර්තන ක්‍රියාවලිය 1 2 3 4 5 6. පරිවර්තන ක්‍රියාවලිය 6ක්ම කරගන්න ඔන්න වගුව භාවිතා කරන්න ඕනේ. හරි. එහෙනම් මේ තියෙන්නේ අපි ඔන්න දීර්ඝ අවසානයකින් පසුව සමස්ත සාරාංශය පුතාලා ඉගෙන ගත්ත පරිවර්තන ක්‍රියාවලියන් වල. රයිට්. එහෙනම් මේ තියෙන්නේ පරිවර්තන ක්‍රියාවලියට දාලා chart එක. හරි. ඉතින් දරුවන්ට මෙතනදී බලා ගන්න පුළුවන්. එහෙනම් මේ සෑම කොටසක්ම අපි දැන් කම්ප්ලීට් කරා නේද කියලා. එතකොට පුතාලාට තියෙන්නේ මේකේ නෝට් එකක් ගත්තට පස්සේ මාතෘකාවට හැම කොටසක්ම එකින් එක බලන්න. මට මේක පුළුවන්ද? මේ කොටස මට පුළුවන්ද? මොකද විභාගෙදී උතන අපි පරිවර්තන ක්‍රියාවලි 12ක් තිබුණාට පුතේ උපරිම අපිට ක්‍රියාවලි 1යි 2යි එන්නේ. ඒක කොතනින් අහයිද කියන එක අපි දන්නේ නැහැ. හරිද? ඒ නිසා අපි සෑම කොටසකටම සූදානම් වුණාට පස්සේ අර වගුව තමන්ට තනියෙන් මතක තියෙනකන් අපි ගණන් හැදුවට පස්සේ අපිට මේ කොටසේදී තවදුරටත් බය වෙන්න දෙයක් නැහැ. හරි. එහෙනම් පරිවර්තන ක්‍රියාවලියෙන් පසුව අපි අන්තිමටම යනවා තවත් චූටි සුළු කොටසකට මේ ලකුණුවත් ප්‍රමාණය සංලක්ෂිත පරිමාණනය කියන කොටසට. අපි මේකෙත් පටන් ගනිද්දිම දරුවන්ට මතක ඇති ආරම්භයේදීම මේ වෙසිසි සංඛ්‍යා කියලා එකක් කතා කරා. scientific digits, most scientific digits සහ least scientific digits. යම් කිසි සංඛ්‍යාවක වැඩිම වටිනාකමක් සහිත සංඛ්‍යාව සහ අඩුම වටිනාකමක් සහිත සංඛ්‍යාව MSD සහ LSD. දරුවන්ට මතක ඇති පාඩමේ ආරම්භයේදීම අපි ඒක පටන් ගත්තා. එතකොට මේ කොටසෙන් පසුව අපිට තව පොඩි තියරි කොටසක් තියෙනවා මේ ඒකකය තුල. අපේ මේ ඒකකයේ මේ අපි කතා කරන කොටස තුල මෙතනින් එතකොට අපේ මේ ඒකකයේ අවසන් වෙනවා. අපි බලමු මොකද්ද මේ ලකුණුවත් ප්‍රමාණය. එහෙම නැත්නම් මේකට අපි කියනවා සංලක්ෂිත පරිමාණනය. බලන්න අපි පුතේ කියවලා. යම් සංඛ්‍යාවක් දෙස බැලීමෙන් එය ඍණ සංඛ්‍යාවක්ද ධන සංඛ්‍යාවක්ද යන්න හඳුනා ගන්න හැකියාවක් පවතී. පුතේ අපිට සාමාන්‍යයෙන් අංකයක් දිහා බැලුවට පස්සේ නේද? ඒක ඍණ සංඛ්‍යාවක්ද ධන සංඛ්‍යාවක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ අයරින්ම පරිගණකය තුලට ඇතුල් කරන සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද යන්න හඳුනා ගැනීමට ලකුණුවත් ප්‍රමාණය යොදා ගන්නු ලැබේ. එහෙනම් මොකද්ද පුතේ මේ කියන්නේ? සාමාන්‍ය මිනිස්සෙකුට ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවක් අඳුර ගන්න පුළුවන්. හැබැයි ඒ විදිහටම පුතේ පරිගණකය තුලට අපි ආදානය කරන ඇතුල් කරන සංඛ්‍යාවක් ධනද ඍණද කියලා අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? පරිගණකය තුලට ඇතුල් කරන සංඛ්‍යාවක් ධනද ඍණද කියලා අඳුර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමයට තමයි කියන්නේ පුතේ ලකුණුවත් ප්‍රමාණය කියලා. එහෙනම් ලකුණුවත් ප්‍රමාණය කියලා කියන්නේ මොකද්ද? පරිගණකය තුලට අපි ඇතුල් කරන සංඛ්‍යාවක් ධනද ඍණද කියලා
ධනද ඍණද කියලා අඳුරගන්න භාවිතා කරන ක්‍රමය. ඔබ ධන සංඛ්‍යාවක් ආදානය කළ විට එය බිටු 7කින් යුක්තව ධන සංඛ්‍යාව. එහෙනම් ධන සංඛ්‍යාව බිටු 7කින් යුක්තව දිවිමය අගයන්ට පරිවර්තනය වීමක් සිදුවේ. අන්න පුතේ ඔයා ධන සංඛ්‍යාවක් නම් එන්ටර් කරන්නේ යා බිටු 7කට පරිවර්තනය වෙනවලු. එසේ පරිවර්තනය වූ පසු එම දිවිමය අගයන්ගේ ආරම්භයට නව බිටුවක් එකතු කරනු ලැබේ. එම බිටුව බිඳුව ලෙස භාවිතා වේ. දැන් මේකදී අපි පාවිච්චි කරන පුතේ අපි ඉස්සරහට මේකදී කතා කරනවා පුතේ අපි ඔය සංඛ්‍යා නිරූපණය කරන්න භාවිතා කරනවා ASCII කියලා කේතයක්. එතකොට මෙතනදී අපි දැන් පුතේ ධන සංඛ්‍යාවක් අපි හිතන්නකෝ උදාහරණයක් විදිහට 25 කියන නේද දෙකේ ඉලක්කම. වැඩි ඕනේ නැහැ පුතේ අපි දෙකේ ඉලක්කම පරිගණකයට එන්ටර් කරනකොට මේ දෙකේ ඉලක්කම අපි දන්නවා පුතේ දෙක කියලා කියන්නේ එකයි බිඳුවට. හැබැයි ඕක යන්නේ බිටු 7කින්ලු පුතේ. අපි කියන්නේ මේක ඉස්සරහට තව බිඳු 5ක් වැටෙනවා. අන්න බෙන් බලන්න බිටු 7ක්. දැන් මේ බිටු 7කින් මේ යන සංඛ්‍යාව ඉදිරියට අලුතෙන් බිට් එකක් මෙයා එන්ටර් කරනවලු මේ බලන්න. නව බිටුවක් එකතු කරනු ලැබේ. අන්න ඒ නව බිටුව බිඳුවලු මේ 7 කියන්නේ ධන සංඛ්‍යාවක් නම්. 7 කියන්නේ ධන සංඛ්‍යාවක් නම් මේ 8 වෙනි බිට් එක විදිහට දාන බිට් එක බිඳුවක් වෙන්නේ මේ බලන්න ධන සංඛ්‍යාවක් බිටු 7කින් තියෙන්නේ කොහොමද අපි ඒකට අලුතෙන් නව බිටුවක් එකතු කරනවා. එකතු කරන බිටුව බිඳුවලු ධන සංඛ්‍යාවක් නම්. right. ඔහොම මතක තියාගන්න මම ආයෙ පැහැදිලි කරන්නම්. එමෙන්න ඍණ සංඛ්‍යාවක් ආදානය කළ විට ඍණ සංඛ්‍යාවක්. එයද බිටු 7කින් යුක්තව පරිවර්තනය වෙනවා. පසුව පරිවර්තනය කර ලබාගත් ද්විමය අගයන්ට බිටු අගය එක එකතු කරනවා. පුතේ ඍණ නම් ඉස්සරහෙන් මේ බලන්නකෝ. එකතු කරන එක්කෙනා එකලු. ඒ එකක් එකතු කරන්නේ ඍණ නම්. බිඳුවක් එකතු කරන්නේ ධන නම්. එහෙනම් පරිගණකය මේ ධන ඍණ හොයාගන්නේ 8 වෙනි බිට් එක බිඳුව දෙකද කියලා බලලා. පැහැදිලිද? දැන් අපිට පුතේ විඥාණය තියෙනවා. අපිට අංකයක් දැක්කහම කියන්න පුළුවන්. පරිගණකයට එහෙම දෙයක් නැහැ. නේද? පරිගණකයට විඥානයක් නැහැ. එහෙනම් පරිගණකය කොහොමද පුතේ ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියලා අඳුරගන්නේ? අපි මේ 8 වෙනි බිට් එකට එකතු කරන බිඳුව සහ 1 කියන සංඛ්‍යාව වෙන් වෙන්ව අඳුරගෙන. මෙසේ එකතු කරන බිටුව ලකුණුවත් බිටුව ලෙස නම් කරයි. එහෙනම් මෙන්න මේ එකතු කරන බිටුව තමයි පුතේ ලකුණුවත් බිටුව කියන්නේ. අන්න ඔබගෙන් ඇහුවොත් ලකුණුවත් බිටුව යනු කුමක්ද? පරිගණකයකට සංඛ්‍යා ආදානය කිරීමේදී එය ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද ලෙස හඳුනා ගැනීමට එකතු කරන නව බිටුව ලකුණුවත් බිටුව ලෙස හැදින්වේ. පැහැදිලිද පුතේ? ලකුණුවත් බිටුව කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් කොහොමද කියන්නේ? පරිගණකයට අපි සංඛ්‍යාවක් ආදානය කිරීමේදී මේ ආදානය කළ සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද ලෙස හඳුනා ගැනීමට පරිගණකය විසින් එකතු කරන නව බිටුව ලකුණුවත් බිටුව ලෙස හැදින්වේ. ලකුණුවත් බිටුව බිඳුව නම් එය ධන සංඛ්‍යාවක්ද ලකුණුවත් බිටුව එක නම් එය ඍණ සංඛ්‍යාවක් ලෙසද පරිගණකයට හඳුනාගත හැකිය. මෙච්චරයි. ඔන්න අපි බලමු උදාහරණයක්. බලන්න පුතේ. අපි ධන 75 කියන සංඛ්‍යාව දිවිමය කරනවා. මේ තියෙන ධන 75 කියන සංඛ්‍යාවේ දිවිමය අගය. මේ තියෙන්නේ 75 කියන සංඛ්‍යාවේ දිවිමය අගය. එහෙනම් පුතේ 75මයි. ඕකේ 75මයි මේ. ඒක කිසිම වෙනසක් නැහැ. ධන 75 ගත්තත් 100යි 10යි 11. ඍණ 75 ගත්තත් 100යි 10යි 11. නමුත් මේ තියෙන්නේ වැඩිපුර එකතු කරපු බලන්න බිට් එක. නව බිටුව. මේ තියෙන්නේ නව බිටුව. අපි මේකට කියනවා ලකුණුවත් බිටුව. එහෙනම් මේ ලකුණුවත් බිටුව පුතේ බිඳුව නම් ධනලු එක නම් ඍණලු. එහෙනම් ඍණ 75 නම් එක ඇඩ් වෙන්න ඕනි. ධන 75 නම් බිඳුව ඇඩ් වෙන්න ඕනි. ඔබ මෙන්න මේ කොටස මෙතනින් ඔබ මේ හරියට අවධානය කරගත්තා නම් ඔබට මේ පැහැදිලි වුණා නම් මොකද මේක අදාළ අපිට ඉදිරි කොටස් වලට පුතේ. අපි ඉදිරි කොටස් වලදී පුතේ අපි ඉගෙන ගන්නවා අනුරූපණ කොටසක්. ඒතර අපි ඉගෙන ගන්නවා කම්ප්ලිමෙන්ටරි කියලා කොටසක්. ඉතින් ෆස්ට් කම්ප්ලිමෙන්ටරි ටුයිස් කම්ප්ලිමෙන්ටරි කියලා. ඉතින් මෙන්න මේ කොටසදී පුතේ අපි ওই බිඳුව 1 කියන අංකය භාවිතා කරනවා. එතනදී මම පැහැදිලි කරන්නම් පුතේ ලකුණුවත් බිටුව මෙන්න මේ නිසයි මෙයා මෙහෙම උනේ. එහෙනම් එතකොට දරුවන්ට පුළුවන්කම තියෙනෝනේ. ඔව් සර් මෙයා බිඳුවක් ඒ කියන්නේ මෙයා ධන සංඛ්‍යාවක්. සර් මෙයා එක ආවේ. මෙතනදී අපිට එක ආවා. එහෙනම් සර් මේක ඍණ සංඛ්‍යාවක් කියලා කියන්න මේ දරුවන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එහෙනම් පුතේ
මෙන්න අපි පරිවර්තනයන් වලට අදාළ කොටස අපි සංඛ්‍යා පද්ධති පාඩමට මේ සම්බන්ධ වෙලා හිටියේ. එහෙනම් සංඛ්‍යා පද්ධති පාඩමට අදාළ පරිවර්තනයන් කොටස අවසන් කළා. ඉතින් මේ කොටසෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් පරිවර්තන ක්‍රමවේද, කෙටි ක්‍රමයන්, මේ වගුවක් කොහොමද අපි ඉක්මනට නිර්මාණය කරන්නේ, විභාගෙදී අපි කොහොමද වේගෙන් පිළිතුරු සපයන්නේ. ඉතින් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. ඉතින් දරුවන්ට පුළුවන් නැවත මේ වීඩියෝ පාඩම් මාලා නරඹලා හොදට මේ පාඩම අවබෝධ කරගන්න. ඉතින් පුතේ මේ ඒකකයට අදාළ අනිත් කොටසෙන් අපි නැවත හමු වනතුරු මේ කොටසෙන් සමුගන්නවා. හැමෝටම ආයුබෝවන්.